හරි ගන්න 2021 කෙටි පේපර් කෙටි ප්‍රශ්න 25 සාමාන්‍යයෙන් මෙතෙක් ආපු පේපර් වලට වඩා මේ කෙටි පේපර් එකේ චූටි විශේෂයක් තියෙනවා වෙන පේපර් වලට සාපේක්ෂව පොඩ්ඩක් සුළු කිරීම වැඩියෙන් තියෙනවා ප්‍රශ්නයක් ඇතුලේ සාමාන්‍යයෙන් තිබ්බ සුළු කිරීම ප්‍රමාණයට වඩා මේ පේපර් එකේ පොඩ්ඩක් සුළු කිරීම වැඩියෙන් තියෙනවා ඒ වගේම ප්‍රශ්න කීපයක් තිබ්බා පොඩ්ඩක් හිතන්න තියෙන දේවල් ඒ කියන්නේ paper practice කරපු ළමයෙකුට ඒ කියන්නේ හොඳට වැඩ කරපු ළමයෙකුටම එකපාර හිතෙනවා හැබැයි අනිත් කට්ටිය ටිකක් වැඩිපුර හිතන්න වෙන ඉඳ වෙලාව නාස්ති වෙන ප්‍රශ්න ටිකක් තිබ්බා ඒ හින්දා ලස්සන්ට ඒවායින් ගැලවිලා යන විදිහත් එක්ක අපි අද ඩිස්කස් කරගෙන යමු ගන්නකො පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් හැම පේපර් එකකම වගේ ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්නේ ආවේ අපිට බදු නැත්තම් මොන හරි ප්‍රතිශත කෑල්ලක් නේ ඒකේ එකපාරක් ප්‍රතිශතය දාන්න විතරයි ආවේ හැබැයි බලන්න මේ ගානට ගිහින් භාණ්ඩයක් ආනයනය කිරීමේදී එහි ආනයනික වටිනාකමෙන් 122ක් තීරු බදු අය කෙරේ. හරිනේ. ආනයනික භාණ්ඩයක් ඒ කියන්නේ පිට රටින් ඉඳන් ලංකාවට භාණ්ඩයක් එන්නත්දී ඒකේ ආනයනික වටිනාකම කියන්නේ ගෙන්නනකොට වටිනාකමෙන් යම්කිසි ප්‍රතිශතයක් බදු ගන්නවා. මේක කොච්චරද බදු ගහන්නේ? 122ක් බදු ගන්නවා. ආනයනික වටිනාකම රුපියල් 8000ක් වන භාණ්ඩයක තීරු බදු ගෙවීමෙන් පසු වටිනාකම කීයද? තීරු බදු ප්‍රතිශතයේ 122 එතකොට තීරුබදු මුදල වන්න මොකද කරන්නේ? ආනයනික මිලෙන් තීරුබදු ප්‍රතිශතය ගුණ කරනවා. එහෙනම් ප්‍රශ්නාංක 1 අපි ඉස්සරවම හොයාගමු තීරුබදු මුදල. තීරුබදු මුදල එන්නේ ආනයනික මිල රුපියල් 8000යි. ආනයනික මිල තීරුබදු ප්‍රතිශතයෙන් ගුණ කරන්න. එහෙනම් ආනයනික මිල රුපියල් 8000යි තීරුබදු ප්‍රතිශතය 122යි. එහෙනම් බදු මුදල වන්න ඕන ආනයනික මිල තීරුබදු ප්‍රතිශතයෙන් ගුණ කරා. අග බිංදු දෙකට අග බිංදු දෙක කැපිලා ගියා. ඉතුරුනේ 80 ගුණ කිරීම 22යි. කීයක් දෙන්නේ? අග බිංදුව දාගන්නකො 8 වරක් 22. 8 වරක් දෙක 16න් 6යි එකක් ඉතුරුයි. 8 වරක් දෙක 16යි ඉතුරු එකයි 17යි. එහෙනම් බදු මුදල රුපියල් 1760යි. දැන් වෙනදා නැත්තම් මෙතෙක් ආපු පේපර් වල ගොඩක් වෙලාවට මෙච්චරයි ඇහුවේ. හැබැයි මේ ගානේ අහන්නේ බදු මුදල නෙමෙයි. මොකක්ද අහන්නේ? මෙතෙන්ට හැදුවා නම් ඔයාලට හම්බෙන්නේ එක ලකුණක්. අපෙන් අහන්නේ තීරුබදු ගැහුවට පස්සේ භාණ්ඩයේ වටිනාකම කීයද කියලා. තීරුබද්දක් ගැහුවට පස්සේ භාණ්ඩයේ වටිනාකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ කලින් තිබ්බ භාණ්ඩයේ වටිනාකම 8000යි. ඒකට එකතු වෙනවා මොකද්ද? තීරුබදු මුදල. එම නිසා භාණ්ඩයේ වටිනාකම කොච්චරක් දෙන්නේ 8000ට එකතු කරන්න 1760. කීයද දෙන්නේ? රුපියල් 9760. මේක හොඳට ප්‍රැක්ටිස් කරපු ළමේ එකපාර හදයි මොකද්ද? 8122කින් ගුණ කරා මේ උත්තරේ වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් අහගන්නකො. සාමාන්‍යයෙන් වෙනද පේපර් එක නම් මෙතෙක් හදපු O level පේපර් වල ගොඩක් වෙලාවට අහන්නේ බදු මුදල විතරයි. එක දෙයයි. මේ වගේ තවත් එකක් සුළු කිරීම තවත් වැඩි කරලා නැහැ. හැබැයි මේකේ පොඩ්ඩක් භාණ්ඩයේ වටිනාකම අහලා තිබ්බේ. පැහැදිලි නේද? ඔයා මෙතෙන් හදලා තිබ්බන එක ලකුණයි මෙතනම හදුවනම් තමයි ලකුණු දෙකම හම්බෙන්නේ. පැහැදිලිද? තව ළමෙක් එකපාර 8122කින් ගුණ කරලා 9760ට ගත්තා ලකුණු හම්බෙනවා. පැහැදිලි නේ? හරි. ගන්න ප්‍රශ්නාංක 2. ජ්‍යාමිතිය ගන්න. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණේ මේ පාද දෙක සමානයිලු. මෙයා x ලු, මෙයා 2x ලු. සරල ප්‍රශ්නයක් නේද? රූපේ දක්වා ඇත් තොරතුරු අනුව x යගේ හොයන්න. මේක නම් සාමාන්‍ය ප්‍රශ්නයක්. මොකද්ද? මේ සමද්විපාද ත්‍රිකෝණයක් දැකපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕන ක්‍රමය. මොකද්ද? සමාන පාද වලට සම්මුඛ සමානයි. එහෙනම් මෙයා 2x නම් මෙයා 2xම වෙනවා. හරි නේද? එහෙනම් මට කියන්නේ x ගේ අගය හොයන්න x ට සම්බන්ධයක් ගන්න එපා. මොකද්ද මෙතන x ට තියෙන සම්බන්ධය? මේ කෝණ තුනේ එකතුව 180යි. එහෙනම් x ධන 2x ධන 2x සමානයි 180යි. ඇයි ඒ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව 180යි. 2x ධන 2x 4යි. 4x ධන 1x 5යි. එහෙනම් 5x සමානයි 180යි. x තනි කරන්න දෙපැත්තම පහෙන් බෙදලා දාන්න. 5ට 5 කැපිලා යනවා x තනි වෙනවා 180 පහෙන් බෙදන්න 18 පහෙන් 3යි
තුනක් ඉදිරි 30ට 5 වුව 6යි. එහෙනම් x සමානයි අංශක 36යි. ඒක සාමාන්‍ය ගාණක් ත්‍රිකෝණ අභ්‍යන්තර කෝණ එකතු දාන්න විතරයි දෙන්නේ. ඉක්මනට අඩු කොටස් තිබ්බට කම්ප්ලීට් කරගන්න. ප්‍රශ්නාංක 3 මම මෙතන හදන්නම්. ප්‍රශ්නාංක 3 තියෙන සාධක හොයන්න. 9යි x වර්ග ඍණ 4. සාධක වර්ග 3යි සිලබස් එකේ තියෙන්නේ. මොනවද? එක්කෝ පොදු සාධක, එහෙම නැත්නම් ත්‍රිපද වර්ගජයක්, නැත්නම් වර්ග දෙකාන්තරයේ සාධක. මට කියන්න මෙතන පොදු සාධක තියෙනවද මේ දෙන්නට? නැහැ. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්ද? ඒත් නැහැ. පද තුනක් නැහැනේ. වර්ග දෙකාන්තරයක් පේන්න නැහැ. හැබැයි මේකව හදාගන්න පුළුවන් වර්ග දෙකක් විදියට. කොහොමද? මට කියන්න 9x වර්ග තිබ්බට මේ සම්පූර්ණ පදේ වර්ග පදයක් නෙවෙයි. එහෙනම් කොහොමද මෙයා වර්ග පදයක් කරන්නේ? මේ වර්ගේ තියෙන x විතරයි. 9ත් එහෙනම් වර්ගයක් විදියට ලියන්න. 9 මට ලියාගත්ත හැකි 3 වර්ගය කියලා. x වර්ගය. ඍණ වර්ග දෙකක් තියෙන්න බෑ. මෙයා එක පදයක්, මෙයා එක පදයක්. මෙයා වර්ගයක් වෙන්න බැයිද? පුළුවන්. 4 කියන එක අරුව හැකි කී වර්ග කියලාද? දෙකේ වර්ග කියලා. එහෙනම් මට කියන්න මෙතන මෙන්න මේ පද දෙක නැත්නම් මෙන්න මෙතන තියෙන ඍණ ලකුණට කලින් පදේ 3ත් වර්ග x කිත් වර්ග. මේ දෙක අතර තියෙන ගුණ කිරීමක් නේ. එහෙනම් 3ටත් වර්ගය තියෙනවා x ටත් වර්ගය තියෙනවා නම් මට ලියුවේ හැකි 3x ගේ වර්ගය කියලා. ඍණ දෙකේ වර්ගය. මේ විදිහට මේ පියවර ලියලා මෙතෙන් එන්න ඕනේ නැහැ. මේක එකපාරටම ගන්න විදිය තේරෙන්නේ නැති කෙනෙක් හිටියොත් කියලායි මම මේක මේ විදිහට ලියලා මෙහෙම ලියුවේ. පැහැදිලිද? එහෙම නැත්නම් මේක එකපාර මෙහෙම ලියුවට ප්‍රශ්නයක් නැහැ. තේරුණා නේද? හරි. එහෙනම් දැන් බලන්නකෝ. මෙයා වර්ග දෙකාන්තරයක් විදිහට තියනවාද? තියනවා මේ වර්ග පදේ ඍණ මේ වර්ග පදේ. ඒ කියන්නේ වර්ග දෙක අන්තරයක්. වර්ග දෙකාන්තරයේ සාධක මොනවද? එක වරහණකට එනවා වර්ග දෙක නැති. වර්ග දෙක අයින් කරොත් 3x ඍණ 2යි. අනිත් වරහණට එනවා ඍණ වෙනුවට ධන දාලා. 3x ධන 2යි. ඔච්චර. ඔන්න එහෙනම් මේ ප්‍රකාශනයේ සාධක වලට ගැලුවා. මොකද්ද කරේ? මෙතන තියෙන්නේ වර්ග දෙකාන්තරයක් පේන්නේ නැහැ. ඒක වර්ග දෙකාන්තරයක් විදිහට හදාගත්තා. කොහොමද? 9x වර්ගනේ. 9 කියන්නේ 3 වර්ගනේ. එහෙනම් 9x වර්ග කියන්නේ 3x ගේ සම්පූර්ණ වර්ගය. අඩු කිරීම 4 කියන්නේ 2 වර්ගය. පැහැදිලි නේද? ඊළඟට වර්ග දෙකාන්තරයේ සාධක අඩපාඩමින් දාන්න තියෙනවා. හරිද? හරි. එන්න ප්‍රශ්න අංක 4ට. හරි බලා ගන්නකො. ප්‍රශ්නාංක 4 කියන්නේ අරය 7ක් වුණ කේන්ද්‍රික ඛණ්ඩයක්. අර මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ වෘත්තයකින් කොටසක්. මේකේ අරය 7යි. චාප කොටසේ දිග 11යි. චාප කොටස කියන්නේ මේ ටික නේද? වක්‍ර කොටස නේද චාප කොටස කියන්නේ. චාප කොටසේ දිග සෙන්ටිමීටර 11යි නම් එම කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තෙන් කොච්චර භාගයක්ද? වෘත්තෙන් කොපමණ භාගයක්ද? මේ කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තෙන් කොච්චර කොටසක්ද කියලා හොයන්න. ඒක කොහොමද හොයන්නේ? හිතා ගන්න බෑ. අපි පොඩ්ඩක් මතක් කරමු ඔය චාප දිග හොයන කේස් එක. අපි කොහොමද චාප දිගක් හොයන්නේ? චාප දිගක් හොයන්න ඕන නම් සම්පූර්ණ වෘත්තයක චාප දිග 2πr නේ. 2πr ගේ වෘත්තයෙන් කොච්චර පංගුවක්ද කියලා. කොහොමද ඒක ලියන්නේ අපි? කේන්ද්‍රික ඛණ්ඩය 300 කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණේ කේන්ද්‍ර කෝණේ 360න් අපි හිතමු 30යි නම් 360න් 30 දානවා. 90යි නම් 360න් 90 දානවා. එතකොට වෘත්තයෙන් කොච්චර කොටසක්ද කියලා එනවා. එහෙනම් මම මෙතන කෝණේ දන්නේ නැති හින්දා මෙතෙන්ට තීත දානවා. එහෙනම් මේක 360න් තීත. මේ හිතන්න අමාරුම ළමයිකුට මේ පැහැදිලි කරන්න. පැහැදිලි නේද? මේ බලන්න. කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන්නේ වෘත්තයකම නම් චාප දිග 2πr නේ. කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයක් තියෙනවානේ. එහෙනම් 2πr කිය 360 කේන්ද්‍ර කෝණය කියන්නේ. මෙන්න මෙතනින් එන්නේ වෘත්තයකින් කොච්චරක්ද කියන එක තමයි. හිතන්න මෙතෙන් 180 දැම්ම කියලා. 360න් 180 කියන්නේ කොච්චරද? වෘත්තෙන් භාගයක්. මෙතෙන්ට අපි 90 දැම්ම කියන්නේ 360න් 90 කියන්නේ කොච්චරද? 4න් 1.
පැහැදිලිද? එහෙනම් මෙතන කෝණේ හොයාගත්තා නම් අපිට වෘත්තෙන් කොච්චර පංගුවක්ද කියලා ලියා ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එහෙනම් දන්නව ආදේශ කරමු. මෙතනින් එන්න ඕනේ චාප දිග. චාප දිග කොච්චරයිද? 11යි. එහෙනම් මෙතනින් එන්න ඕනේ කීයක් කියලාද? 11ක් කියලා. 2 ගුණ කිරීම 5 වෙනකොට අපි දාන්නේ කීයද? 7න් 22 ගුණ කිරීම r වෙනුවට දාන්නේ අරය. කීයයිද? 7යි. ගුණ කිරීම 360න් θ සමානයි 11යි. සුළු කරමු. 7ට 7 කැපිලා ගියා. මෙතන 360ත් කැපුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න මෙන්න මෙහෙම එකක් තේරුණා නම් පොඩ්ඩක් කපටි වුණා නම් මේක වැඩ කරලා තියෙන ළමයෙකුට තමයි මේක තේරෙන්නේ. අපි හොයන්න ඕනේ මෙන්න මෙතන භාගය කොච්චරද කියලා නේද? අපි හොයන්න ඕනේ මෙතන භාගය කොච්චරද කියන්නේ. එහෙනම් මෙන්න මෙතන තියෙන කෑල්ල තනි කරා නම් එකපාරටම උත්තරය ඇවිල්ලා නේද? කෝණේ හෙව්වට වැරදි නෑ. හොඳට තේරුම් ගන්න මේක. කෝණේ හෙව්වට වැරදි නෑ. කෝණේ හොයලි ඉවර වෙලා අයසරයක් කොච්චර භාගයක්ද කියන එක 360න් කෝණේ ලිව්වනම් හරි නේද? හැබැයි අපි හොයන්න ඕනේ මෙන්න මෙතෙන් දෙන භාගය නේද? ඇයි මෙතෙන් දෙන්නේ මුට්ටෙන් කොච්චර කොටසක්ද කියලා තමයි නේද? එහෙනම් හොයන්න ඕනේ මෙයාව නම් අය කෝණේ හොයන්න කියලා නෑනේ. මෙයාව තනි කරන්න ඉතුරු පද ටික අනිත් පැත්තට දාන්න. ඉබේටම උත්තරේ එනවා. අපි එහෙම කරමු බලන්න. මේ බලන්න මම කෝණේ කියලා වෙන්නන්නම් මම ඉස්සරවම ලේසිම ක්‍රමයේ කරමු. ඒක තේරුණා නම් ඔයා මේක පට්ටටම වෙලාවෙ ඉතුරු ගන්න. අපි හොයන්න ඕනේ මෙන්න මෙතන තියෙන භාගනේ 360න් θ කියන්නේ කොච්චරක්ද කියලා. එහෙනම් මෙයාව තනි කරන්න ඉතුරු පද ටික අනිත් පැත්තට දාන්න. එහෙනම් 360න් θ වම් පැත්තේ තනි වෙනවා. දකුණු පැත්තේ දැල්ට තිබ්බේ 11යි. මේ උඩ තියෙන දෙක මෙහාට යද්දි බෙදීම දෙකක් වෙනවා. උඩ තියෙන 22 මෙහාට යද්දි බෙදීම 22ක් වෙලා ඉර යටට යනවා. අය මුකුත් නැහැ නේද? 360න් θ තනි වුණා. ඉතුරු පද ටික අනිත් පැත්තට ගියා. දැන් බලන්න උඩ යට කැපෙනවා. 11ට 11 හුවා 1යි. 21ට 11 හුවා 2යි. එහෙනම් 360න් θ සමානයි කොච්චරද දෙන්නේ? 360න් θ සමානයි 2 වරක් 2 4යි 4න් එකක් නේද? 360න් θ සමානයි කොච්චරද? 2 වරක් 2 4යි 6 9 එකයි. එහෙනම් 360න් θ කියන්නේ 4න් එකක් නම් මේ තියෙන්නේ වෘත්තෙන් කොච්චර පංගුවක්ද? 4න් එකක්. එකපාර කොහොමද කිව්වේ? 360න් θ කියලා ලියන්නේ වෘත්තෙන් කොච්චර පංගුවක්ද කියන එක තමයි. ඒකයි කියන්නේ අවබෝධයෙන් හදන්න. පැහැදිලිද? කෝණේ හොයලා වටේ ගියාට අවුලක් නැහැ. වෙලාව යන එක විතරයි. හැබැයි ඒවා තේරුම් ගත්තා නම් එකපාරටම අපිට වාණ්ඩ කියන්නේ වෘත්තෙන් කොච්චර පංගුවක්ද කියන්නේ මෙන්න මෙතෙන් දෙන අගය 360න් θ කියන්නේ කොච්චරද? ඒ හින්දා ඒක වම් පැත්තේ තනි කරා. ඉතුරු පද ටික අනිත් පැත්තට ගියොම මෙන්නේ කොච්චරද? 4න් 1. එම නිසා වෘත්තෙන් 4 කිලුව නැගන්නේ. එම නිසා වෘත්තෙන් මෙතනින් නැවතුනොත් ලකුණු දෙනවා. එම නිසා වෘත්තෙන් 4න් 1 කි. එහෙම නැත්නම් තව ළමයෙකුට යන්න තිබ්බේ කොහමද? θ හොයාගන්න. බෙදීම 300ට මෙහාට යද්දි ගුණ කිරීම 360යි. 360 4න් බෙදුනහම කීයක් දෙන්නේ? 90යි. θට 90 දාපුවම කීයක් දෙන්නේ? 360න් 90ක් කියන්නේ 4න් 1. ඒක හදන්න ඕනේ නැහැ නේද? මෙතන θ හොයන්න ඕන නම් බෙදීම 300ට මෙහාට දාන්න. එතකොට 360 4න් බෙදෙනවා අංශ 90ක් එන්නේ. කෝණය 90යි නම් වෘත්තෙන් කොච්චර පංගුවක්ද? 360න් 90ක් කියන්නේ 4න් 1. ආයිසරක් වට යන්න දුව. පැහැදිලි නේද? ඊට වඩා මෙතන හදුනනම් ලේසි. මොකද කේන්ද්‍ර කෝණය හොයන්න කියලා අපිට නැහැ. එහෙනම් අපිට ලේසියෙන් කොච්චර භාගයක්ද කියන එක හොයන්න ඕන නම් 360න් θ වම් පැත්තේ තනි කරගන්න. හරි. අපි යම් ප්‍රශ්නාංක 5. පොඩි ජ්‍යාමිතික රූපයක් තියෙන්නේ. මෙතන අංශක 20යි. මෙතන අංශක 38යි. මෙතන අංශක 40යි. ඉතරයි දීලා තියෙන්නේ. මෙයා A, මෙයා B, මෙයා C, මෙයා D, මෙයා E. හරි. රූපයේ තියෙන තොරතුරු අනුව ABC කෝණයේ විශාලත්වය හොයන්න. ABC කියන්නේ කොයි කෝණෙද? මෙන්න මෙතන කෝණය. මෙයා නේද ABC කියන්නේ. ඔව්. මෙන්න මේ චූටි කෝණය හොයන්න. ක්‍රම දෙකක් විතර තියෙනවා. ළමයි දෙන්නකොට ක්‍රම කීපයකට හැදුවා හැකි. හැබැයි අපි බලන්න ඕනේ දැන් ගණන් හදලා ප්‍රැක්ටිස් ළමයි
එකපාරට මේක ලේසියෙන්ම ගොඩ දාන්න පුළුවන් කොහොමද? වටේ යන්නේ නැතුව. මොකද පේපර් එක කියන්නේ හැම වෙලෙම වෙලාවත් එක්ක යන ගේම. හරිද? ඒ කියන්නේ ඒකට අනිවාර්යෙන් හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. අනිවාර්යෙන් හොඳ පේපර් කරලා පුරුද්දක් තියෙන්න ඕන ඔය වලට යනවා. පැහැදිලි නේද? හරි බලන්න. මෙයාව හොයන්න ඕනේ. මෙහෙම ගිය හැටි මොකද්ද? මේ ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණ එකතුව දාලා මේ කෝණය හොයාගෙන ප්‍රතිමුඛින්ද මෙයාට සමානයි. අයසරයක් මේකට අභ්‍යන්තර කෝණ එකතුව දාලා මෙයා හොයන්න පුළුවන්. නේද? හැබැයි ඔයාලට මේ ප්‍රමේය අමතකද? ඇයි මේක අමතක? ත්‍රිකෝණයක පාදයක් දික් කරලා දෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මුන් දෙන්නගේ එකතුව මෙතෙන්ට සමානයි. ඉතින් ඔයා දැක්කේ නැද්ද? මේ දෙන්නගේ එකතුව මෙතෙන්ට සමානයි නේද? 38 ඇයි මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරලා දෙන බාහිර කෝණ නේද මෙයා? එහෙනම් මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි නේද? ඒ වගේම මේ දෙන්නගේ එකතුවත් මෙයාට සමානයි නේද? ඇයි? මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා දෙන බාහිර කෝණ මෙයා නේද? එහෙනම් අර වැඩේ වැරදි නෑ. මොන වැඩේද? ගණන් ප්‍රැක්ටිස් කරලා පුරුදු නැති ළමයෙකුට බලපු ගමන් පේන්නේ ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණ එකතු දාන්න මෙයා හොයන්න. එයා මෙයාට සමානයි. මෙයාට අභ්‍යන්තර කෝණ එකතු දාන්න මෙයා හොයන්න. එන වටයක් යන්න යනවා නේද? ඊට වඩා ලේසි ත්‍රිකෝණයක පාදයක් දික් කරලා දෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන එක මතක් වුණා නම් මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. ඒක සමානයි මේ දෙන්නගේ එකතුව. පොඩි දෙයක් නේද? එහෙනම් ඒ ක්‍රමයෙන් හදමු. මම පොඩ්ඩක් පියවර ගන්න වැඩියෙන් තියනවා තේරුම් ගත්තේ නැති ළමයෙකුට දැන් හරි තේරුම් ගන්න. හරි බලන්න ACE මෙහෙම ලියන්න ඕනේ නැහැ. ACE කෝණය මම ඉස්සෙල්ලා හොයා ගන්නවා. මේ තේරුම් ගන්න ඕනින් දැන් ලියන්න නැත්තම් පිළිතුරට මෙච්චර පියවර ඕනේ නැහැ. මෙයා සමානයි මුන් දෙන්නගේ එකතුව 38 ධන 4. ඒ කියන්නේ කීයද? 78යි. ඒ වගේම ACE සමානයි මුන් දෙන්නගේ එකතුව. ඒ වගේම ABC කෝණය මෙයා නේද? මෙයා ධන 20 සමානයි කීයක් වෙන්න ඕනද? 78යි. ABC තනි කරන්න ධන 20 අනිත් පැත්තට දාන්න. කීයක්ද වෙන්නේ? ඍණ 20යි. 78න් 20ක් අඩු කරන්න කීයද දෙන්නේ? 70න් 20ක් ගියොත් 57යි. හරි නේද? ඔය අනිත් ක්‍රමයට හදුවොත් මේ උත්තරේ වෙනවා. හැබැයි වැඩේ තියෙනවා මට යන්න. පැහැදිලි නේද? හරි. මේක මෙච්චර පියවර ඕනේ නැහැ. එකපාරටම මේ දෙන්නගේ එකතුව සමානයි මේ දෙන්න එකතුව ලිව්වනම් පැහැදිලි නේද? මම මේ තේරුම් ගත්තේ නැති ළමයෙකුට මේ කෝණේ හොයලා එයා සමානයි මේ දෙන්න එකතුව දෙන්නවා. හරිනේ? හදා ගන්න අඩු පාඩුවක් තිබ්බා. හරි. මේ පේපර් හොඳට ප්‍රැක්ටිස් කරලා ගියපු ළමයෙකුට මේක ඉච්චර ලොකු පේපර් එකක් නෙමෙයි. චූටි ප්‍රශ්න කීපයක පොඩි පොඩි සුළු කිරීම් ටිකක් තිබ්බල්ල ගන්න ඉච්චරයි. මේ වගේ පොඩි තැන් ටිකක් ලේසි ක්‍රමයේ හිතුණා නම් ඔයාට යන වෙලාව විතරුයි. ඔයා වටේ ගියා නම් පොඩ්ඩක් වෙලාව වැඩි. අර ඉස්සෙල්ලා ප්‍රශ්නත් එහෙමයි නේද? එහෙනම් මේක අමාරු පේපර් එකක් නෙමෙයි. හොඳට ප්‍රැක්ටිස් කරපු ළමයෙකුට පේපර් ටිකක් හොඳට ප්‍රැක්ටිස් කරපු ළමයෙකුට ලස්සන මේක ලකුණු ටික ගන්න තිබ්බා. හරි. පොඩි හිතන්න ප්‍රශ්න කීපයක් තිබ්බා. දැන් මේ ප්‍රශ්න දෙක වගේ කියන්නේ ලේසි ක්‍රමයේ එකපාරටම හිතුණා නම් ඔයා පටස් දාලා හදනවා. ලේසි ක්‍රමයේ එකපාරටම හිතුන්නේ නැත්නම් ඔයා එන වටයක් යනවා. වැරදිද නේද? හරි. ඊට ප්‍රශ්න අංක 6. ඒක නම් සාමාන්‍ය ප්‍රශ්නයක්. 6x 4 වෙනි බලයේ x ගේ 4 වෙනි බලයේ y වර්ග y ගේ දෙවෙනි බලය බෙදන්න කාගෙන්ද 3x වර්ග y ගේ. අන්න මම ප්‍රශ්නේ ලිව්වා. ඔව්. හරි මෙහෙම බෙදීමට වඩා වාට ඇඟට වදින්න මෙහෙම තිබ්බනන්න. ඉතින් එහෙම ලියා ගන්න ප්‍රශ්නයක් නෑ පේපර් එකේ. මෙහෙම තිබ්බනන්න හොඳට ඇඟට වදින්නේ. ඔව්. සමානයි. 6 3ෙන් බෙදන්න 2යි x4 බෙදීම x වර්ග තේරුන්නේ නැහැ. ඔළුවේ මැවෙන්න ඕනේ. x4 කියන්නේ x ගුණ කිරීම x ගුණ කිරීම x කියන්නේ. යට x වර්ග කියන්නේ x ගුණ කිරීම x කියන්නේ. මොකද වෙන්නේ? 1x එකට 1x එකක් කැපෙනවා. තව x එකට තව x එකක් කැපෙනවා. උඩ ඉතුරු වෙන්නේ x 2යි කියන්නේ x වල වර්ගයයි. එහෙනම් x4 x වර්ගයෙන් බෙදුවොත් ඉතුරු වෙනවා කොච්චරද? x වර්ගයයි. y වර්ග y එක්කින් බෙදුවොත් උඩ y 2යි යට y 1යි යට x උඩ එකක් කැපෙනවා උඩ එක y එකක් ඉතුරු වෙනවා යට මොකද ඉතුරු වෙනවද නැහැ. තවත් තේරුම් නැති ළමයෙකුට තවත් පැහැදිලි කරන්නම් මම මේක මෙහෙම ලියා ගන්න තිබ්බා. 6 බෙදීම 3 2යි කියලා ලිව්වා.
තව ඔයාලට දර්ශක නීති මතකයි නේද? සමාන පාද තියෙන බල සංඛ්‍යා බෙදද්දී දර්ශක දෙක අඩු වෙනවා. එහෙනම් x ගේ මෙතන 4 වෙනි බලය මෙතන 2 වෙනි දර්ශක. එහෙනම් දර්ශක දෙක අඩු වෙනවා නම් මෙතන අඩු කිරීම 2යි. y ගේ මෙතන 2 වෙනි දර්ශකයේ මෙතන 1. එහෙනම් දෙකෙන් එකක් අඩු කරන්න. කීයක් දෙන්නේ? 2යි. x වල 4න් දෙකක් අඩු වුණොත් 2යි. දෙකේ එකක් අඩු වුණොත් 1යි. තවත් තේරුම් නැති කෙනෙකුට මෙහෙම හදන්න තිබ්බා. x වල 4යි කියන්නේ x ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x. y වල 2යි කියන්නේ y ගුණ කිරීම y. ඉර යට 3යි x වර්ග y කියන්නේ 3 ගුණ කිරීම x ගුණ කිරීම x. y කියන්නේ y යව එකයි. සමානව පකලා දාන්න. x ට x කැපෙනවා x ට x කැපෙනවා y ට y කැපෙනවා. 3ට 3 යව එකයි 6ට 3 යවුවා 2යි. අය යට මුකුත් ඉතුරුනේ නෑ. උඩ ඉතුරුනේ 2යි x යව 2යි කියන්නේ x වර්ගයයි y යව එකයි කියන්නේ y. මොන ක්‍රමයකද උත්තරේ එනවා? ඔය පටස් කාලා මේක එකපාරම ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් බැරි කෙනෙකුට දර්ශක නීති දාන්න ඒත් බැරි නම් ප්‍රසාරණය කරන්න. මට හදාගන්න මම මේ ඩිස්කෂන් එක කරන්න උත්තරේ කියන්නේ නෙමෙයි. එහෙනම් මට මාක් එකක් දාන්න තිබ්බනේ. මේ ඩිස්කෂන් එක කරන්න ඔයාලට තියෙන ක්‍රම ටික පෙන්නන්න. එයා වරද්ද ගන්න දැන් පැහැදිලි කරන්න. අන්න ඒ ටික පැහැදිලි කරගෙන යන්න. කරන්න තිබ්බ ලේසි ක්‍රම මොනවද? ඒ වෙලාවට හිතන්නේ කොහොමද? අන්න ඒ ටික පැහැදිලි කරන්න තමයි ඩිස්කෂන් එක කරන්නේ. ඒකයි මම සමහර ගණන් වලට ක්‍රම කීපයක් එහෙම යෝජනා කරන්නේ. ප්‍රශ්න අංක 7 මම හිතනවා බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ වගන්ති ප්‍රශ්නයක්. හිස්ටම් පුරවන්න තියෙන්නේ. සුදුසු සංඛ්‍යා යොදා ගනිමින් පහත ප්‍රකාශනයේ හිස්ටම් පුරවන්න. සංඛ්‍යා තමයි යොදා ගන්න තියෙන්නේ. ඉලක්කම් ලියන්න තියෙන හිස්ටම් දෙක. ඒකාකාර ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇති ඍජු පිස්පයක්. අමතක කෙනෙකුට මම රූපය අඳලා පෙන්නන්නම්. ත්‍රිකෝණාකාර හරස්කඩක් තියෙන ඒකාකාර ඍජු පිස්පයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඔන්න නේද ප්‍රිස්ම කිව්වේ. ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර මුහුණක් හිස්තැනක්ද? ත්‍රිකෝණාකාර මුහුණක් කීයක්ද තියෙන්නේ? ත්‍රිකෝණාකාර මුහුණක් තියෙන්නේ 5ක් තියෙනවද? නෑ මේ දෙපැත්ත දෙක විතරයි. ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක්ද? ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් ත්‍රිකෝණාශ්‍ර වටේට කීයක් තියෙනවද? මේ ත්‍රිකෝණ තුනේ ත්‍රිකෝණේ පාද තුනට ඇලවිලා තියෙනවා කීයද ත්‍රිකෝණාශ්‍ර? 3යි. එහෙනම් ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක්ද? ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් 3ක්ද? එහෙනම් පළවෙනි හිස්තැනට එන්නේ 2, දෙවෙනි හිස්තැනට එන්නේ 3. ත්‍රිකෝණාකාර මුහුණක් 2යි, ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් 3යි. ඒක සාමාන්‍ය ප්‍රශ්නයක්. ලොකු දෙයක් නෙමෙයි. හරි. ගන්න ප්‍රශ්න අංක 8. පේපර් එකේ දෙවෙනි පිටුව. දැන් මේ මම ගන්න වෙලාවත් එක්ක පේපර් එක ලියන්න යන වෙලාව සංසන්දනය කරන්න එපා. මොකද ඔයාලට පැහැදිලි කරන ප්‍රශ්නේ උත්තරේ කියන විතරක් නෙමෙයි. ප්‍රශ්න පැහැදිලි කරගෙන යනකොට මම යම් කිසි වෙලාවක් ගන්නවා පේපර් එකට. පේපර් එක ප්‍රශ්න පැහැදිලි කරනවා, රූප අඳිනවා, වැඩ ගොඩයි මම ඒ සමාවට එකම ගාන ක්‍රම කීපයකට හදලා එතකොට මම වැඩි වෙලාවක් ගන්නවා. මේ ඩිස්කෂන් එකේ ආරම්භන උත්තර කියන මේ උත්තර කියන්න ඕන නම් මාක් එකක් දාන්න තිබ්බා. මේ කරන්නේ අපි අපේ අඩු පාඩු ටික ඩිස්කස් කරනවා. ඔයා මේක ප්‍රශ්නේදී හිතන්න ඕනේ විදිහට ඩිස්කස් කරනවා. මේ ටික කරගෙන යන්න. පැහැදිලි නේද? හරි. ගන්න ප්‍රශ්න අංක 8. ABCD සමාන්තර ආරෝපය දක්වමු අපි. සමාන්තර ආශ්‍රයක් කියනවා මෙන්න මෙහෙම. A B C D මෙතන E. මෙන්න මේ පාදේ ලම්බෝසක් තියෙනවා. මේකට තියෙන ලම්බෝස සෙන්ටිමීටර 3යි. මම සෙන්ටිමීටර කියන එක දැම්මේ නෑ. එතන තියෙන P අකුර. හරි. ABCD සමාන්තර ආශ්‍රය. ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියපු ගමන් ඔයා එක පේන්න දාගන්න මෙන්න මේ දෙන්න සමාන්තරයි මේ දෙන්න සමාන්තරයි. ඇයි මේක සමාන්තර ආශ්‍රයක් නම් සම්මුඛපාද සමාන්තර වෙනවා. AC සමාන්තරයි BE වල පරිදි. AC කියන එකයි BE කියන එකයි සමාන්තර වෙන්නේ. මුන් දෙන්න සමාන්තරයි. මෙයාට මෙයත් සමාන්තරයි. ප්‍රශ්නේ කියනවා AC සමාන්තරයි BE වන පරිදි BC පාදේ ඊටෙක් දික් කරලා මේ පාදෙම තමයි දික් කරලා තියෙන්නේ.
ඒ කියන්නේ මෙයාට මෙයාත් සමාන්තරයි නේද? ඇයි එකම පාදෙ දික් කරලා තියෙන්නේ? BE සමානයි 6යි. කොයි BE පාද BE BE කියන්නේ මෙයා නේද? මේ පාදේ සෙන්ටිමීටර් 6යි. ඊළඟට DP පාදේ 3යිලු. හරි. ඒක දීලා තියෙනවා. ABED ට්‍රැපීසියමේ වර්ගඵලය හොයන්න. කාගේද වර්ගඵලය හොයන්න කියන්නේ? ABED. හරිනේ. එක් සමග පාද උදලක් විතර සමාන්තරයි නම් මේක මොකෙද්ද? ට්‍රැපීසියම. මෙන්න මේ මුළු රූපේ වර්ගඵලය හොයන්න කියන්නේ. කොහොමද හදන්නේ? හිතා ගන්න බෑනේ. ට්‍රැපීසියමක වර්ගඵලය හොයන්න නම් සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම 2 ගුණ කිරීම ලම්බුස. ඒක දාන්න ලම්බුස දාන්නෙත් නැහැ. සමාන්තර පාදවල දිගවල් දාන්නෙත් නැහැ. ඔයා මෙන්න මේක දැක්කද? ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයයක්නේ. මම ඒක වෙනම තාම පේන්නේ නැති ළමයින්ට මෙච්චර මේ කරන්නේ. වෙනම කලවලක් දෙන්නම් ඔයාලට පැහැදිලි වෙන්න. ABCD සමාන්තර ආශ්‍රයේ මෙන්න මේ විකර්ණය ඇඳපුවාම මෙන්න මේ දෙපැත්තේ වර්ගඵලය මොකද වෙන්නේ? මේ දෙපැත්තේ වර්ගඵලය මොකද වෙන්නේ? මේ දෙපැත්තේ වර්ගඵලය මොකද වෙන්නේ? සමානයි. මම තව සමාන්තර තව එකක් නෑ. එක සමාන්තර ආශ්‍රයනේ ප්‍රශ්නේ කිව්වේ. ප්‍රශ්නේ කිව්වේ එක සමාන්තර ආශ්‍රයක් නාට ABEC කියන්නේ සමාන්තර ආශ්‍රයක්. ඇයි මුන් දෙන්න සමාන්තරයි කියලා දීලා තිබ්බා. මේ දෙන්න කොහොමද සමාන්තරයි? ඒ කියන්නේ මේකත් මොකෙද්ද? ABEC කියන්නේ මොකෙද්ද? සමාන්තර ආශ්‍රයක්ම තමයි. අපහැදිලි ළමයිකුට ඒකත් මම ඇදලා පෙන්නන්න. මේකත් මොකෙද්ද? සමාන්තර ආශ්‍රයක්ම තමයි. ABEC කියන්නේ සමාන්තර ආශ්‍රයක්. මට කියන්න මෙන්න මේ විකර්ණය ඇඳලානේ තියෙන්නේ. BC විකර්ණය ඇඳලා තියෙන්නේ. මේක ඇඳපුවාම මේ පැත්තේ තියෙන ABC කැල්ල. මේ කැල්ලමයි නේද? මේ සමාන්තර ආශ්‍රයයකයි මේ සමාන්තර ආශ්‍රයයකයි මේ කැල්ල පොදුයි නේද? ඒ කියන්නේ මේ කැල්ලමයි කියන්නේ. මට කියන්න එහෙනම් මේ සමාන්තර ආශ්‍රය විකර්ණයක් ඇඳව වර්ගඵලය මොකද වෙන්නේ? දෙකට බෙදෙනවා. ඒ කියන්නේ මේ දෙන්න සමානයි. මේ බලන්න මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි. මම මේකෙන් පෙන්නන්න මේක වගේ හිතේ ඇඳෙන්න ඕන එක. මේ කැලලට මෙයා සමානයි. ඇයි ඒ? සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයේ විකර්ණයකින් සමච්ඡේදනය වෙනවා. මෙයාට මෙයා සමානයි. ඒ හේතුවමයි. ඒ කියන්නේ මෙන්න මේ කැලලේ වර්ගඵලය වගේ සම්පූර්ණ එකේ වර්ගඵලය කොච්චරක්ද? 3 ගුණයක්. ඇයි ඒ? මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි. ඒ කියන්නේ මේ වගේ සම්පූර්ණ රූපේ කී ගුණයක්ද? 3 ගුණයක්. එහෙනම් මේ සම්පූර්ණ ට්‍රැපීසියමේ වර්ගඵලයේ හොයන්න පුළුවන් මේ එක කෑල්ලක වර්ගඵලය හොයාගත්තා. මේ කෑල්ල වර්ගඵලය හොයන්න ක්‍රමයක් නැහැ. මේ කෑල්ලෙත් නැහැ. හැබැයි මේ ACD ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලය හොයන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මෙන්න ලම්බුසක් තියෙනවා ත්‍රිකෝණයකට. එහෙනම් ආධාරක පාදේ දිග දැනගත්තා නම් වර්ගඵලය හොයන්න පුළුවන්ද මේක? පුළුවන්. ඉතින් මේක දන්නේ නැහැ. දන්නවා. ඇයි? මෙන්න මේ ABEC සමාන්තර ආශ්‍රේ මේ පාදේ 6යි කියලා දෙනව නේද? සම්මුඛ පාද දිගින් සමානයි නේද සමාන්තර ආශ්‍රය. එහෙනම් මේ පාදයක් සෙන්ටිමීටර් කීයද? 6ම තමයි. එහෙනම් දැන් මේකේ වර්ගඵලය වන්න ක්‍රමයක් නැද්ද? තියෙනවා. එහෙනම් මේකේ වර්ගඵලය කිව්වා ට්‍රැපීසියමේ වර්ගඵලය කියලා මේ වගේ 3 ගුණයක්. පැහැදිලි නේද? එහෙනම් මේක හොඳට හිතන්න ඕනේ ප්‍රශ්නයක්. අර එකපාරටම මම පොඩ්ඩක් සුළු කිරීම කියන ප්‍රශ්නයක්. සුළු කිරීම කියනකොටත් වඩා හිතන්න තියෙනවා කිව්වනම් හරි. දෙකම තියෙන ප්‍රශ්නයක්. සුළු කිරීමක් තියෙනවා හිතන්නත් තියෙනවා. මොකද්ද? මේක සමාන්තර ආශ්‍රයක්. පළවෙනියට හිතෙන්න ඕනේ විකර්ණිකේ වර්ගඵලයේ සමච්ඡේදයෙන් නිසා මේකට සමානයි. මේ වගේම මේකත් සමාන්තර ආශ්‍රයක්. ඒ විදිහට මේ දෙන සමානයි. ඒ කියන්නේ මේ තුන් දෙනාම සමානයි කියන එක පළවෙනියට හිතෙන්න ඕනේ. දෙවනුව මෙයාගේ වර්ගඵලය හොයන්න මේ සම්මුඛ පාද සමාන හින්දා ආධාරකේ දන්නවා. මුගේ වර්ගඵලය හොයන්න පුළුවන් කියලා අහුවෙන්න ඕනේ. එහෙනම් ඔය ටික තේරුණා නම් ට්‍රැපීසියමේ වර්ගඵල වෙන ගේමක් නැහැ. හරි. මම මේ රූපයෙන් ඔයාලට පැහැදිලි කරන්න. පැහැදිලි ළමෙක් ඉන්නවා. හරි. අපි යන්නේ නම් හොයන්න. කාගේ ඉස්සරම හොයන්නේ? ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. ACD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි දෙකෙන් එකයි ආධාරක පාද. AC කියලා ගන්න ආධාරකයෙන් 6යි. ලම්බෝස ආධාරකෙන් තියෙන ලම්බෝස 3යි. සුළු කරන්න දෙකට දෙකේ වුව 1යි 6ට දෙකේ වුව 3යි. 3 වරක් 3 කීයද? 9යි ඒකක වර්ග සෙන්ටිමීටර. අපෙන් ගන්න ත්‍රිකෝණයේ වර්ගඵලය නෙමෙයි. මෙන්න මේ ට්‍රැපීසියමේ වර්ගඵලය. එම නිසා ABED වර්ගඵලය ABED ට්‍රැපීසියමේ වර්ගඵලය සමානයි මේ ත්‍රිකෝණය වගේ කී ගුණයක්ද?
3 ගුණයක්. එහෙනම් 9 ගුණ කිරීම 3 ඒ කියන්නේ 27යි වර්ග සෙන්ටිමීටර. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තව ළමයි එකපාර මෙතනම 3 ගුණ කරාට වැරදි නෑ. අපි මම පෙරෝ. ඒකක අවසාන උත්තරේ තිබ්බේ නැත්නම් ලකුණක් අඩු වෙනවා. වර්ග සෙන්ටිමීටර වල තියෙන්න ඕනේ. ඉක්මනට කොට තිබ්බනම් කම්ප්ලීට් කරගන්න. හරි. අපි යම් ප්‍රශ්න අංක 9ට. ප්‍රශ්න අංක 9 කුඩාම පොදු ගුණාකාරය වන්න. 4යි x වර්ග y 6යි xy 3යි y වර්ග. ඔයා මේක බෙදාගෙන ගියත් වැරදි නෑ. හැබැයි මම කියලා තියෙන්නේ මොකද්ද ක්‍රමය? හොඳම ක්‍රමය. හොඳම ක්‍රමය කියන්නේ අරක වැරදි කියන එක නෙමෙයි. මොකද්ද? ඔයාට මේක සාධක වෙන ගානක් ආවත් බලවලින් ලියන එක ලේසි. ඔයා පළවෙනියට මේවා බලවල ගුණිතයක් විදිහට ලියන්න. 4 කියන එක තව බලවල ගුණිතයකට ලියුවා පුළුවන්. 4 කියන්නේ 2 වර්ගය. ගුණ කිරීම x වර්ග ගුණ කිරීම y. y වල එකක් ඉන්න ඕන එකයි කියලා ලියන්න. 6 කියන එක තව ගුණිතයක් විදිහට කැඩුවා හැකි. 2 පළවෙනි බලයේ ගුණ කිරීම 3 පළවෙනි බල. හැකිතා ගුණිතයක් විදිහට කැඩෙන්නත් ඕනේ, බල විදිහට තියෙන්නත් ඕනේ. ගුණ කිරීම x වල 1යි ගුණ කිරීම y වල 1යි. එක නම් නොලිවට ප්‍රශ්නයක් නැහැ. 3යි y වර්ග. 3 කියන එක තව කඩලා ලියන්න බෑ. 3 පළවෙනි බලය ගුණ කිරීම y ගේ දෙවෙනි බලය. කුඩා පොදු ගුණාකාරය කියන්නේ හැම පදයකම තියෙන විශාලතම බල ටික අරන් ගුණ කරන්න. ඉලක්කම් ටික ඉස්සෙල්ලා ගමු. මෙතන දෙකේ වර්ගයක් තියෙනවා, මෙතන දෙකේ එකක් තියෙනවා. අපි ගන්න මෙයාද මෙයාද? අපි ගන්න ලොකුම එක. එහෙනම් අපි ගන්න කවුද? දෙකේ වර්ගය. කුඩා පොදු ගුණාකාරයට ගන්න ලොකුම එක. දෙකේ ඌ අරගෙන ඉවරයි. තුනේ ඌ මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. දෙන්නම සමානයි. එහෙනම් තියෙන එක ගන්න. තුනේ එකයි. ගුණ කිරීම x පද. x වර්ගයක් තියෙනවා, x එකක් තියෙනවා. අපි ගන්න කවුද? ලොකුම එක. x වර්ගය. ගුණ කිරීම y වල එකක් තියෙනවා, y වල එකක් තියෙනවා, y වල දෙකක් තියෙනවා. ගන්න කවුද? ලොකුම එක. කවුද? y වල දෙක. y වල වර්ග. හරි නේද? සුළු කරන්න. දෙකේ වර්ග කියන්නේ 4යි. 4 වරක් 3 12යි. x වර්ග y වර්ග. පැහැදිලි නේද? මේක බෙදාගෙන ගියත් මේ උත්තර වෙනවා. ඊට වඩා මේකට පුරුදු වෙන්න. මොකද්ද? බලවල ගුණිතයක් විදිහට හදා ගන්න. හැබැයි හෙක්ටා ගුණිතයක් විදිහට කැඩෙන්න ඕන. ඊට පස්සේ හැම පදයකම තියෙන විශාලතම බල පමණක් විශාලතම බල විතරයි. විශාලතම බල විතරක් කරගෙන ගුණ කරගෙන යන්න. එතකොට කුඩා පොදු ගුණාකාරය එනවා. ප්‍රශ්න අංක 10. හරි බලන්න ප්‍රශ්න අංක 10. රුපියල් 6000ක මුදලක් 100%ක වාර්ෂික වැල්පොලියට අවුරුදු 2ක් සඳහා බැංකුවක තැන්පත් කරන මිනිසෙකුට මොකද කියන්නේ? රුපියල් 6000ක් තියෙන මිනිසෙක් ළඟ එයා 100%ක වැල්පොලියට තමයි තැන්පත් කරන්නේ. හැබැයි අවුරුදු 2කට. පළමු අවුරුද්ද සඳහා රුපියල් 300ක පොලියක් ලැබේ. මොකද කියන්නේ? ගාන ලේසි කරලා. ඕක දකින්න ඕනේ. මොකද්ද? ගාන ලේසි කියලා. නැත්නම් එන වටයක් කරනවා. මොකද්ද? සාමාන්‍යයෙන් වැල් පොලිය හදනකොට අවුරුද්දෙන් අවුරුද්දට වෙන වෙනම පොලිය හදන්න බෑ. හැබැයි මේ ගානේ පළවෙනි අවුරුද්දේ පොලිය තීලා තියෙනවා. ඒ කියන්නේ අපි පළවෙනි අවුරුද්දේ පොලිය හදන්න ඕනේ නෑ. තේරුණා නේද? හරි. දෙවෙනි අවුරුද්ද සඳහා ඔහුට ලැබෙන පොලිය කොහොමද? ඒ කියන්නේ අපිට පළවෙනි අවුරුද්දේ පොලිය හදන්න එපා. ඒක දීලා තියෙනවා. දෙවෙනි අවුරුද්දේ පොලිය විතරක් හදපන් කියන එක නොකියා දීලා තියෙනවා. පැහැදිලි නේද? කොහොමද වැල් පොලියේ දෙවෙනි අවුරුද්දේ පොලිය හදන්නේ? ණය මුදල වෙනස් වෙනවා. නැත්නම් තැන්පතු මුදල වෙනස් වෙනවා. මොකද වෙන්නේ? මම මේක දිගට හදන්න වගන්ති ලියලා පිටි පේපර් එකේ වෙච්චර වගන්ති ලියන්න ඕනේ නැහැ. මේ වගන්ති ලියන්නේ දැන් හරි ළමයෙකුට තේරුම් ගන්න ඕනේ හින්දා. දෙවන වසරට තැන්පතු මුදල කොච්චරද වෙන්නේ?
කලින් තැන්පතුව තිබ්බේ රුපියල් 6000යි. හැබැයි දෙවනි අවුරුද්දට යනකොට මේ තැන්පතු මුදලට අර පළවෙනි අවුරුද්දේ පොලියක් තිබ්බනේ 300ක්. අන්න ඒක එකතු වෙනවා. එහෙනම් දෙවනි අවුරුද්දට යනකොට තැන්පතු මුදල එනවා රුපියල් 6300ක්. එහෙනම් අපි යන් දෙවනි අවුරුද්දට පොලිය ගන්න. එම නිසා දෙවන වසරට පොලිය කොච්චරද දෙන්නේ? 6300 ගුණ කරන්න 100ට ප්‍රතිශතය කීයද දෙන්නේ? 105යි. ඔන්න දෙවෙනි අවුරුද්දට පොලිය. එහෙනම් සුළු කරමු. අග බිංදු දෙකට අග බිංදු දෙක කැපිට යනවා. ඉතුරු වෙන්නේ 63 ගුණ කිරීම 5යි. 5 වරක් 3 15න් 5යි එකක් ඉතුරුයි. 5 වරක් 1යි 31යි 21යි. රුපියල් 315යි. පැහැදිලි නේද? මේක හදන්න ඕනේ නෑ 6300 5න් ගුණ කරා නම් ඇති. හැබැයි මේකත් ගත්තට තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් දැන් හරි තේරුම් ගන්න. වැල් පොලියේදී අවුරුද්දෙන් අවුරුද්දට තැන්පතු මුදල නැත්නම් ණයක් නම් ණය මුදල එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ පොලිය තැන්පතු මුදලට එකතු වෙනවා. හිතන්න තුන්වෙනි අවුරුද්දේ පොලිය හදන්න යනවා කියලා. එහෙනම් තැන්පතු මුදල 6300ට දෙවෙනි අවුරුද්දේ පොලිය එකතු කරලා තමයි තුන්වෙනි අවුරුද්දේ පොලිය හදන්නේ. ඔකට තමයි වැල් පොලිය කියන්නේ. प्रश्न अंक 11 මේකත් ලස්සන ගාන පොඩි ගාන හැබැයි හිතෙන්න ඕනේ ගණන් හදලා තියෙන්න ඕනේ චතුර්ථක වලින් ආරෝහණ පටිපාටියට පිළියෙල කරන ලද දත්ත සමූහයක හරිනේ අපි චතුර්ථක හොයනකොට කොහොම පොඩි එකේ ඉඳන් ලොකු එකට ලියා ගන්නවා ආරෝහණ පිළිවෙලට ලියා ගන්න ඕනේ දත්ත සමූහයක පළමු චතුර්ථකයේ 4 වෙනි ස්ථානයේ පිහිටයි හරිද එම දත්ත සමූහයේ මධ්‍යස්ථයේ පිහිටන්නේ කීවෙනි ස්ථානයේද ඔය ගාන පැත්තකට දාන්නකො මම ඔය ගානට අනුරූප ගානක් පැහැදිලි කරන්න මධ්‍යස්ථය කියන්නේ කීවෙනි චතුර්ථකයේද ඒක අංකෙට දැනගන්න ඕනේ මේ ගාන හදන්න දැනගන්න ඕනේ මම මේ ලියන්නේ මධ්‍යස්ථය කියන්නේ දෙවෙනි චතුර්ථකය දෙවෙනි චතුර්ථකයට අපි කියනවා Q2 පැහැදිලිද මම මෙන්න මෙහෙම දත්ත ටිකක් දෙන්න හිතන්න මේ තියෙන ආරෝහණ පිළිවෙල තියෙන දත්ත ටිකක් කියලා මේකේ මධ්‍යස්ථය කියන්නේ චතුර්ථක දැනුම නැති ළමයෙකුට කියන්න පුළුවන් මේකේ මධ්‍යස්ථය කියන්නේ කාටද හරි මැදින්නේ කාටද දෙවෙනි චතුර්ථකය කියන්නේ යාට තමයි මෙයා තමයි මධ්‍යස්ථය පළවෙනි චතුර්ථකය කියන්නේ මධ්‍යස්ථය ගත්තාම වම් පැත්තේ පිළිවෙල සෙට් එක තියෙනවානේ ඒ ටිකෙන් හරි මැදින්නේ එහෙනම් මෙයා තමයි පළවෙනි චතුර්ථකය නිකමට බලන්න පළවෙනි චතුර්ථකයේ මේකේ ඉන්නේ කීවෙනි ස්ථානයේද දෙවෙනි ස්ථානය දෙවෙනි චතුර්ථකේ නැත්නම් මධ්‍යස්ථ ඉන්නේ කීවෙනි ස්ථානයේද හතරවෙනි ස්ථානය සම්බන්ධයක් දැක්කද ස්ථාන අතර සම්බන්ධයක් දැක්කද මොකද්ද පළවෙනි චතුර්ථකයේ තියෙන ස්ථානේ වගේ දෙගුණයක් වෙන ස්ථාන තමයි මධ්‍යස්ථ තියෙන්නේ තුන්වෙනි චතුර්ථකයේ බලවද මේ ගන්න දෙවෙනි චතුර්ථකේ විතරයි තියෙන්නේ තුන්වෙනි චතුර්ථකේ කියන්නේ මධ්‍යස්ථ ගත්තාම දකුණු පැත්තේ තුන ටික තියෙනවානේ ඒ ටිකේ හරි මැද තියෙනවා මෙයා තමයි තුන්වෙනි චතුර්ථකය මෙයා ඉන්නේ කීවෙනි ස්ථානේද බලන්න 1 2 3 4 5 6 වෙනි ස්ථානය එහෙනම් මට කියන්න පළවෙනි චතුර්ථකයේ තියෙන ස්ථානේ වගේ දෙගුණයක් වෙන ස්ථානේ තමයි මධ්‍යස්ථ නැත්නම් දෙවෙනි චතුර්ථකයේ තියෙන්නේ පළවෙනි චතුර්ථකයේ තියෙන ස්ථානේ වගේ තුන් ගුණයක් වෙන ස්ථානේ තමයි තුන්වෙනි චතුර්ථකයේ තියෙන්නේ පොඩි 2.50 ගාණක් නේ දීලා තියෙන්නේ. මොකද්ද? ආරෝහණ පිළිවෙලට හදපු දත්ත සමූහයක පළවෙනි චතුර්ථකයේ තියෙන 4 වෙනි ස්ථානෙ. මධ්‍යස්ථයේ තියෙන කීවෙනි ස්ථානෙද? දෙකෙන් ගුණ කරලා 8 වෙනි ස්ථානෙ. ඔච්චරයි නේද? හැබැයි මේක තේරුම් ගන්න ඉන්න ඕන. මට ඔහොම එකක් මතක නෑනේ. අපේ සර් ඔහොම එකක් කියන්නේ නෑනේ. අපිට කියන්නේ සූත්‍රය විතරයි. අපේ ක්ලාස් එකේ මේක කියන්නේ නෑ. සූත්‍රේ සූත්‍රය ගන්නවා නම් ඒත් මෙහෙම මතක තියෙන්න බෑ. පළවෙනි චතුර්ථකයේ කියන එක හොයන සූත්‍රේ 4න් 1යි n ධන 1 වෙනි අය ගන්න. දෙවෙනි චතුර්ථකේ නැත්තම් මධ්‍යස්ථ වෙන සූත්‍රේ 4න් 2 නැත්තම් 2න් 1යි. n ධන 1 වෙනි අය ගන්න. මේ වැනි අය ගන්න කියන්නේ මොකද්ද? වැනි ස්ථානය කියන්නේ. මෙතන මේ වැනි අය ගන්න කියන්නේ මොකද්ද? වැනි ස්ථානය කියන එක. එහෙනම් ඇයි මේ 4 1යි n ධන 1 වෙනි අය ගන්නට අපිට ආවනම් 5 වෙනි අය ගන්න කියලා අපි ගණන් කරලා නේද ගන්නේ? ඒ කියන්නේ මේ නොකිය හොයන ස්ථානේ නේද? එහෙනම් මට කියන්න පළවෙනි චතුර්ථකයේ තියෙන ස්ථාන වල සූත්‍රය මෙයා න. එයා 4න් 1යි n ධන 1 න. දෙවෙනි චතුර්ථකේ නැත්නම් මධ්‍යස්ථ වෙන
ස්ථාන තියෙන එක හොයන සූත්‍රය මෙයා නම්. ඒක 4න් 2යි යන එක නම්. මේ සූත්‍රය වගේ කී ගුණයක්ද මධ්‍යස්ථ වෙන සූත්‍රය? දෙගුණයක්. ඒත් ඔයාලට තේරෙන්න ඕනේ පළවෙනි චතුර්ථකයේ තියෙන ස්ථානේ වගේ දෙගුණයක් වෙන ස්ථාන තමයි දෙවෙනි චතුර්ථකයේ නැත්තම් මධ්‍යස්ථේ තියෙන්නේ. මේ මොකෙන් හරි ඔයාලට ඔලුවට එන්න ඕනේ. පටස් ගාලා ඔලුවට එන්න ඕනේ මේ ක්‍රම දෙකෙන් මොකක් හරි. මොකද්ද? ඒ කියන්නේ මේ ක්‍රම දෙකෙන් මොකෙන් හරි ඔයාගේ ඔලුවට එන්න ඕනේ එකම එක දෙයයි. මොකද්ද? පළවෙනි චතුර්ථකයේ තියෙන ස්ථානේ වගේ දෙගුණයක් වෙන ස්ථානේ තමයි දෙවෙනි චතුර්ථකය නැත්තම් මධ්‍යස්ථ කියන්නේ. මෙතනිනුත් එනවා. පළවෙනි චතුර්ථකයේ තියෙන ස්ථානේ වගේ තුන් ගුණයක් වෙන ස්ථානේ තමයි තුන්වෙනි චතුර්ථකයේ තියෙන්නේ. ඔන්න ඒක ඔලුවට එන්න ඕනේ. මේකේ තුන්වෙනි චතුර්ථකයේ ලියවන 4න් 3න් ගණන් පිළිය ගන්න. පැහැදිලි නේද? හරි. මේ පැහැදිලි කරන්නයි හිතුන් නැති ළමයින්ට හිතන්නයි මේ ක්‍රම දෙකම පැහැදිලි කරන්නේ. හරි. අපි මධ්‍යස්ථ වෙමු. මධ්‍යස්ථ නෙමෙයි වань කියන්නේ මධ්‍යස්ථ තියෙන ස්ථානය. එම නිසා නැත්නම් මධ්‍යස්ථය ඇති ස්ථානය. කොතන තියෙන්නේ? පළවෙනි චතුර්ථකයේ තියෙන ස්ථානය මොකද්ද? 4වෙනි ස්ථානය. එහෙනම් මධ්‍යස්ථ කියන්නේ දෙවෙනි චතුර්ථකයේ තියෙන ඒ වගේ දෙගුණයක් වෙන ස්ථානය. එහෙනම් කීයද? 8වෙනි ස්ථානය. දෙකයි පණයි ගන්නක් නේද? හැබැයි හිතෙන්න ඕනේ. අර ටික දාගන්න කලින්. පැහැදිලි නේද? ඒ කියන්නේ කාට හරි හිතුන්නේ නැත්තම් දැන් නම් ඒක හිතුනේ අර මම කියපු ඩිස්කෂන් එක මම අර පැහැදිලි කරපු ක්‍රම දෙක හරියට දාගන්න ඕනේ. හරි. ඔයද ප්‍රශ්න අංක 11 නේද? ප්‍රශ්න අංක 12. අරය 7යි උස 5ක් වූ ඍජු වෘත්තාකාර සිලින්ඩරයක්. රූපයක් අඳගන්නවා. මෙන්න මෙහෙම සිලින්ඩරයක් තියෙනවා. අරය 7යි. R සමානයි 7 සෙන්ටිමීටර. උස 5යි. H සමානයි 5 සෙන්ටිමීටර. සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා භාවිතා කළ හැකි කඩදාසියක අවම වර්ගඵලය හොයන්න. ඇයි අවම කියන්නේ? අර වැඩියෙන් අලවන්න වාසිය ඒව මොකුත් ඕනේ නැහැ. මේක සම්පූර්ණයෙන් ආවරණය වුණා නම් ඇති. කොයි කැලලද? මේක වක්‍ර පෘෂ්ඨය. උඩයි යටයි ඕනේ නැහැ. වටේ තියෙන වක්‍ර පෘෂ්ඨය ආවරණය කරන්න ඕනේ වර්ගඵලය. පැහැදිලි නේද? ඔක් කියන්නේ මොකද්ද? වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ වර්ගඵල වෙන සූත්‍රය මොකද්ද? සිලින්ඩරයක 2πr(h) ආදේශ කරන්න දෙක ගුණ කිරීම 5 කියන්නේ 7/22යි r කියන්නේ අරය මොකද අරය කීයද 7යි h කියන්නේ උස කීයද 5යි 7 නාත කැපිලා ගියා ඉතුරුනේ දෙක ගුණ කිරීම 22 ගුණ කිරීම 5යි ඔයා දෙවරක් 22 ගන්න යන්න එපා පොඩ්ඩක් කපටි වෙන්න දෙවරක් 5 ගන්න ගුණ කරද්දි මාරු පිළිවෙල මාරු කරා කියලා ප්‍රශ්නයක් නැහැනේ දෙවරක් 5 10යි 10 වරක් 22 කීයද 220යි ඒකක වර්ග සෙන්ටිමීටර දෙවරක් 22 44යි 44 පහ ගත්තා 220 වෙනවා ප්‍රශ්නාංක 13 ජ්‍යාමිතිය ගණන් නේද වෘත්ත ජ්‍යාමිතිය ගණන් ඔයන්න කියන්නේ BAC කෝණය BAC මෙයා නේද? ඔව්. මෙන්න මෙතන කෝණයගේ තමයි හොයන්න කියන්නේ. මෙලොම දෙයක් හිතෙන්නේ නැහනේ. මට කියන්න මෙතන කෝණයට සමානයි මෙයා. මට තේරුන්නේ නැහනේ. මේ බලන්න ප්‍රමේය මතක් කරගන්න අමතක කෙනෙකුට 10 වසර ඉගෙන ගත්ත වෘත්තයේ කෝණ පාඩම. එකම ඛණ්ඩයේ කෝණගේ සමානයි. මේ පැත්තෙන් බලන්න වෘත්තේ මේ පැත්තෙන් බලන්න මේ කෝණයයි
මේ කෝණය එකම කණ්ඩේද නැද්ද? එකම කණ්ඩේ. ඒ කියන්නේ මේ කෝණ දෙක මොකද වෙන්නේ? සමානයි. මම නිකමට මෙයා x කිව්වොත් මෙයාත් x නේද? අපි හොයන්න ඕනේ මේ කෝණය. එයා x කිව්වොත් මෙයාත් x නේද? ඒ වගේම අපි 11 වසරෙන් ඉගෙන ගත්ත අවසාන වාරයේ වෘත්ත චතුරස්‍ර පාඩමේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික්කර ඇදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ සමානයි. මේ තියෙන වෘත්ත චතුරස්‍රයක් නේද? ඔව්. මේ තියෙන උගේ බාහිර කෝණයක් නේද? මෙයා සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණය. ඒ කියන්නේ මෙන්න මෙතන ලොකු කෝණයට මේ ලොකු කෝණය සමානයි. ඒ කියන්නේ මේ 50 දාන x සමාන 100. ඔච්චරනේ කරන් දෙන්නේ. එහෙනම් මෙන්න මේ ප්‍රමේයන් දෙක මතක තියෙන්න ඕනේ. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. වෘත්ත චතුරස්‍රයක පාදයේ දික්කර ඇදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. හරි. x දාන්න ඕනේ අපි මෙතන BAC කියලාම ලියමු. මෙතන කෝණයට මෙයා සමානයිනේ. ඒ කියන්නේ BAC ධන 50 තමා මෙන්න මෙතන ලොකු කෝණ නේද? මෙයා සමානයි 110. එකපාර හැදුවේ. BAC තනි කරන්න ධන 50 අනිත් පැත්තට දාන්න. එහෙනම් BAC සමානයි 110 අඩු කිරීම 50යි ධන 50 අනිත් පැත්තට ඇදලා 50යි 110න් 50 කඩ වුණොත් අංශක 60යි. පොඩි දෙයක්. හරි. ගන්න පේපර් එකේ ඊළඟ පිටුව ප්‍රශ්න අංක 14. හරි. මෙන්න මේම සමීකරණයක් දීලා තියෙනවා විසඳන්න. විසඳනවා කියන්නේ මොකද්ද? දන්නේ නැති පදයක් හොයනවා කියන එක. දන්නේ නැති කවුද? x කියන එක හොයන්න යා. හැබැයි x කියන එක තැන් දෙකක තියෙනවා. මේ වම් පැත්ත පොඩ්ඩක් සුළු කරගන්න බැයිද? පුළුවන්. මොනවද මේ තියෙන්නේ? බීජීය භාග දෙකක් අඩු කරගන්න. මුන් දෙන්න අඩු කරගන්න බැයිද? පුළුවන්. අඩු කරන්න නම් බීජීය භාග වලට තියෙනවනේ මොකද්ද? පොදු හරයක්. පොදු හරයක් ගන්න බැයිද? පුළුවන්. මෙයාව 4x කරන්න බැයිද? පුළුවන්. මෙයා 4ෙන් ගුණ කරලා ඉවරයි. එහෙනම් මෙතන හරය 4x කරොත් හරය වැඩිපුර ගුණ කරේ 4ෙන්නේ. නවයක් 4ෙන් ගුණ කරන්න. එක් වරක් 4 4යි. මෙතන හරය වෙනසක් නැහැ. එහෙනම් 9 වෙනස් වෙන්නේ නැහැ. දකුණු පැත්තේ තියෙනක නොලියා යන්න එපා. ඒක ලියන්න. 8ෙන් 3යි. මෙතන හරයන් භාග දෙක අඩු කරන්න බීජීය භාග දෙක හරයන් සමානයි නම් උත්තරේ හරයක් 4x වයි. 9යන් දෙක විතරයි අඩු වෙන්නේ. 4 එකක් අඩු වුණොත් 3යි. සමානයි 8ෙන් 3යි. x තනි කරන්න මේ භාග තියෙද්දි එන අවුල්නේ භාග කරන්න තේරෙන්නේ නැහැ. මොකද කරන්නේ එතකොට? ඉර යට මේ සමාන ලකුණෙන් දෙපැත්තේ භාග සංඛ්‍යා දෙකක් විතරක් ඉතුරු වෙනවා නම් අපිට දැන් මේක මොකද්ද? හරස් ගුණිතේ. මෙයාගෙන් ගුණ කරන්නේ. මෙතන හරේ තියෙන එක මෙතන ලවයේ තියෙන එකගෙන් ගුණ කරන්නේ. 4x 3ෙන් ගුණ කරොත් 4 වරක් 3 12යි x සමානයි. මෙතන ලවයේ තියෙන එක මෙතන හරේ තියෙන එකගෙන් ගුණ කරන්නේ. 3 8ෙන් ගුණ කරොත් 3 වරක් 8 24යි. x තනි කරන්න දෙපැත්තම 12න් බෙදලා දාන්න. 12ට 12 කැපිලා යනවා x තනි වෙනවා 24 12න් බෙදුවොත් කීයද දෙන්නේ? 2යි. හරිද? 4x නෙමෙයි තියෙන්නේ. සෝරි මෙතන 3ක් නේ තියෙන්නේ. චූටි වරක් කරලා. පේපර් එකේ මම ප්‍රශ්නේ ලියද්දි වැරද්දක් කරලා මෙතන තියෙන්නේ 4න් 3යි x. හරි නේද? මෙන්න මෙතන තියෙන්නේ 4න් 3යි x. සෝරි ඈ. ඔව් ප්‍රශ්නේ ලියද්දි වැරද්දක් කරලා සෝරි. මෙතන තියෙන්නේ 4න් 3යි x. එහෙනම් මෙතන 4න් 3 වුණා නම් ඒක වදිනවානේ. වදින මේ උත්තරේ. හරි 4න් 3 වුණා නම් මෙතෙන් දෙන්නේ 3යි. 4න් 3ක් අඩු කරොත් මෙතෙන් දෙන්නේ 1යි. හරිද? ඔච්චරයි වෙනස් වෙන්නේ. මෙතන 3 වුණා නම් මෙතන 3යි 4න් 3ක් අඩු කරොත් 1යි. දැන් අපි හරස් ගුණිත දාමු. 4ix 3ෙන් ගුණ කරොත් 12ix සමානයි. මෙතන 1 8ෙන් ගුණ කරොත් 1 වරක් 8 8යි. x තනි කරන්ද දෙපැත්තම 12න් බෙදලා දාන්න. මේ පැත්තත් 12න් බෙදනවා මේ පැත්තත් 12න් බෙදනවා. 12ට 12 කැපිලා යනවා. x සමානයි. බෙදෙන්නේ නැත්නම් භාගයක් විදිහට තියන්න.
උඩයි යටයි දෙකම 4ෙන් බෙදෙනවා. 8ට 4 එව්වා 2යි 12ට 4 එව්වා 3යි. හැබැයි 3ෙන් 2යි කියලා සුළු කරන්න ඕනේ. මොකද අවසාන උත්තරයක් අපි භාගවලදී සුළු කරලා පෙන්නන්න ඕනේ. 12න් 8යි කියලා උත්තරේ නවත්තන්න එපා. බෙදෙන්නේ නැත්තම් පුළුවන් තරම් සුළු කරලා භාගයක් විදිහට උත්තරේ තියන්න. මේක දශම කරාට වැරදි නෑ. 0.6යි 6යි 6යි කියලා ලිව්වට වැරදි නෑ තව නම්. හැබැයි මේ වගේ උත්තරයක් භාගයක් විදිහට අරතොට ප්‍රශ්නයක් නෑ. හරි නේද? ඔය හතරේ තුන තිබ්බෙකට හතරේ එක් කියලා ඉස්සර ලියන්නේ නැහැ. හරි. ප්‍රශ්නාංක 15. මෙයා B මෙයා A මෙන්න මෙහෙම කොටසක් අඳුරු කරලා දීලා තියෙනවා. ලාවට අඳුරු කරගන්න මෙන්න මේ කොටස අඳුරු කරලා දීලා තියෙනවා. අපිට කියන්නේ NA සමානයි 10යි. NA කියන්නේ A කුලකයේ අවයව ගණන 10යි. NB කියන්නේ 5යි. B කුලකයේ අවයව 5යි. NA ඡේදන B 3යි. ඡේදන B කුලකයේ නැත්නම් A ඡේදන B කුලකයේ අවයව 3යි. මෙන්න මේ ටික මේකට දාන්නකො. තව ළමයෙකුට අර A මේල B සමානයි A ධන B ඍණ A ඡේදන B කියලා සූත්‍රය දාලා හදන්නත් තිබුණා. ඒකත් අතර සම්බන්ධය දාලා හදන්නත් තිබුණා. එච්චර වටේ යන්න ඕනේ නැහැ. ඔයාට මේ අවයව ටික මෙන්න මේකේ තියෙන අවයව ටික මේ කුලකෙට දැම්ම නම් ඉවරයි. A ඡේදන B කියන්නේ 3යි නම් කුලකයේ අවයව මේ අවයව වල අනේකක්. A ඡේදන B කියන්නේ 3යි නම් A ඡේදන B කියන්නේ මෙන්න මේ ප්‍රදේශය නේද? මෙතෙන් එන්නේ කීයද? 3යි. NA කියන්නේ 10යි නම් A කියන්නේ මේ සම්පූර්ණ කුලකේ නේද? A කියන්නේ මේ සම්පූර්ණ කුලකේ 10යි නම් මේ දෙක එකතු වුණේ 10ක් වෙන්න ඕනේ. අපි දන්නවා දැන්ට මෙතෙන් 3යි නම් මෙතන කීයද? 7යි. NB කියන්නේ 5යි නම් B කියන සම්පූර්ණ කුලකේ නේද 5ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්නට එකතු වුණේ මෙතෙන් 3ක් ගියා නම් අනිවාර්යයෙන් මෙතෙන් 2යි. හොයන්න කියන්නේ මොකද්ද? අඳුරු කරලා තියෙන කොටසට අයත් අවයව ගන්න. එහෙනම් මේ අඳුරු කරලා තියෙන කොටසට අයත් අවයව කීයද? 7යි 2යි. කීයද? 7යි 2යි 9යි. උත්තරේ මෙච්චරයි. කුලකේ සම්පූර්ණ කරන්න 7යි 2යි 9යි කියලා මෙච්චර. ඒක විතරයි නේද දාන්නේ. ප්‍රදේශයේදී අවයව සංඛ්‍යාව කීයද? අප දන්න එක 9යි. කුලක අංකණය ලියන්න කියලා නෑ. අංකණය ලියන්න කිව්වා නම් ඒ කියන්නත් පුළුවන්. මොකද්ද උනේ? Aටයි Bටයි අයිති. හැබැයි ඡේදනයේ කොටස අයිති නෑ. කුලක අංකණය ලියන්න කියන්නේ නෑ මේක. ලියන්න කිව්වා නම් මේ කොටස Aට අයිති. අය මේ කොටස Bට අයිති. A මේල B ගෙන් ඡේදනය වෙනවා. පොඩ්ඩක් ලොකු එකක් ඉන්නේ. මේ වගේ එකක් ඔයාලට වාරයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? A මේල B කියන කුලකයයි A මේල B කියන කුලකේ මේ සම්පූර්ණ එක ඒකත් එක්ක පොදුවෙක් ගන්න ඕනේ. A ඡේදන B ඩෑෂ්. හරිද? ඔන්න වගේ එකක් ඉන්නේ. මේක ඔයාලගේ මට්ටමට ලොකු වැඩි මේ වගේ එකක් ඉඳලා ලියන්න කියන්නේ නැහැ. හරි. උත්තරේ බලාපොරොත්තු වෙන 7.29 කියන එක විතරයි. කුලක සම්පූර්ණ ගණයක දේශයෙන් ගන්න පුළුවන්. තව ළමයෙකුට අනේකත්ව අතර සම්බන්ධයෙන් ලිය ගන්න පුළුවන් බැරි නෑ. හරි. ගන්න ප්‍රශ්න අංක 16. දී ඇති රූපේ ABC රූපයක් දීලා තියෙන එක ඇඳලාම මෙයා A B C මෙයා D E F දී ඇති රූපේ ABC ත්‍රිකෝණයේ D E F යන පිළිවෙලින් AB AC BC පාදවල මධ්‍ය ලක්ෂ. හරිනේ. AB පාදයේ මධ්‍ය ලක්ෂය D නම් මෙයාට මෙයා සමානයි. BC පාදයේ මධ්‍ය ලක්ෂය F නම් මෙයාට මෙයා සමානයි. AC පාදයේ මධ්‍ය ලක්ෂය E නම් මෙයාට මෙයා සමානයි. මධ්‍ය ලක්ෂ දැකපුවම මතක් වෙනවද මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය.
AB සමානයි 4යි. කොයි AB කියන එක 4යිලු. මෙයා 4යි. අය AC 5යිලු. AC මෙයා 5යිලු. මේ පාදේ 5යිලු. DEF ත්‍රිකෝණේ පරිමිතිය. DEF කොඩි එකාගේ පරිමිතිය දෙනවා 7යිලු. BC පාදේ දිග 6. DEF පරිමිතිය දෙනවා. ඒක ලියා ගන්න. පරිමිතිය 7යිලු. මට කියන්න ඔයා මධ්‍ය ලක්ෂ ප්‍රමේය මතක් වෙන්න ඕනේ. මේ මධ්‍ය ලක්ෂ න්‍යායපන තියෙන්නේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියවෙන දේවල් දෙකක් තියෙනවා. මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි. එකක් කියවෙන්නේ ඉතිරි පාදයට සමාන්තරයි. මුන්දෙන සමාන්තරයි. ඒ වගේම මෙයාගෙන් මෙයා හරියට. ඒ කියන්නේ මෙයා 2යි x නම් මෙයා x. මෙයා 10යි නම් මෙයා 5යි. පැහැදිලි නේද? එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියවෙන්නේ මේ පාද දෙක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ඉතිරි පාදයෙන් හරියට. ඉතින් මේ තියෙන්නේ පාද දෙක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ඉතිරි පාදයෙන් හරියට. මෙයා 5යි නම් මෙයා 2.5යි. මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාවක් ඉතිරි පාදයෙන් හරියට. මෙයා 4යි නම් මෙයා 2යි. හරි නේද? මට කියන්න DEF ත්‍රිකෝණයේ පරිමිතිය කීයයිලුද? 7යිලු. ඒ කියන්නේ මේ පාද තුන එකතු නේද 7ක් වෙන්නේ. මේ පාද තුන එකතු නේද 7ක් වෙන්නේ. ඒ කියන්නේ තවත් පැහැදිලි වෙන්න කියන්න. DE පාදයේ ධන 2.5 ධන 2 සමානයි 7යි. මට කියන්න DE කොච්චරක් දෙන්නේ? 2.5යි 2යි 4.5යි. 7ෙන් අඩු කරන්න 4.5. DE කියන එක එන්නේ 2.5. හරි නේද? DE කියන එක එන්නේ කොච්චරද? 2.5යි. ඒ කියන්නේ මෙයන් 2.5යි. ඒ කොහොමද වාගත්තේ? මේ තුනේ එකතුව 7යි නම් පරිමිතිය 7යි කියන්නේ මේ තුනේ එකතුව 7යිනේ. මේ දෙන්න 4.5යිනේ. 7ෙන් 4.5 අඩු කරා නම් මෙයා එන්නේ. දැන් කොහොමද BC හොයන්නේ? ආයෙත් මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනිත් පැත්තට දාන්නේ. මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂ දෙකක් යා කරපු රේඛාව නම් මේ පාදෙන් මෙයා හරියටක්නේ. එහෙනම් මෙයා වගේ BC පාදේ කොච්චරද? දෙගුණයක්. එහෙනම් BC පාදේ වෙන්නේ 2.5 වගේ දෙගුණයක්. යටින් ලියුවොත් පේන්නේ නැති වෙන්නේ නේද? සයිඩ් එකෙන් ලියන්න. අපෙන් ගන්න BC පාදෙනේ. එම නිසා BC පාදේ 2.5 වගේ දෙකක් දෙගුණයක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 5යි. හරි නේද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාන්න තිබ්බේ. පොඩි දාන්න. ඊළඟට හොඳ ලස්සන ගානවා. හරි. මෙන්න මේ ප්‍රකාශන තුනක් දීලා තියෙනවා. හරි නම් හරි ලකුණු දාන්න, වැරදි නම් වැරදි ලකුණු දාන්න. ලේසි නේද? ඔව් ලේසි. හැබැයි මේක ඉක්මනට හිතා ගන්න පුළුවන් වුණා නම් ලේසි. වැඩි වෙලාවක් යනක මේක ගොඩ දා ගන්න පුළුවන් වුණා නම් ගොඩ. පළවෙනි එක නම් සාමාන්‍යයි. මොකද්ද? අර සන්නිකර්ෂණ ක්‍රමයට හදද්දී අපි මේක හොයනවා. හිතන්න මූල 14 වන්න තිබ්බනම් 14 තියෙන්නේ මොන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතරද? කවුරු අතරද? 16යි 9යි අතර නේද? ඒ කියන්නේ තවත් තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් මම මෙහෙම ලියන්න. 4 කියන්නේ 16 වර්ගමූල. 3 කියන්නේ 9 වර්ගමූල. හරිනේ. එතකොට 14 තියෙන්නේ 9යි 16යි අතර. ඒ කියන්නේ 14 වර්ගමූල තියෙන්නේ 9 වර්ගමූලයි 16 වර්ගමූලයි අතර. ඒ කියන්නේ 14 තියෙන්නේ 3යි 4යි අතර. මේ ප්‍රකාශනය නිවැරදි. හරිද? මෙයාට වඩා අඩුයි. මෙයාට වඩා අඩුයි. මෙයාට වඩා වැඩි. පැහැදිලි නේද? ඒක සාමාන්‍යයි. දෙවෙනි එක 35 කියන එක 35 වර්ගමූලේ කුඩයිලු 5.5 මොකද කරන්නේ? 5.5 කියන්නේ කාගේ වර්ගමූලද බලන්න. 5.5 වර්ග කරලා බලන්න. ඒ කියන්නේ දශම ගැන හිතන්නේ නැතුව 55 55න් ගුණ කරන්නකො. කෙටි ක්‍රමයක් තියෙනවා, ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? 55 55න් ගුණ කරන කෙටි ක්‍රමය මොකද්ද? අගට 5 තියෙන සංඛ්‍යාවක්
ඒ සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන් ගුණ කරන්න තියෙනවා. අගට පහ තියෙන සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරන්න තියෙනවා නම් කරන්න තියෙන කෙටි ක්‍රමය මොකද්ද? පස් වරක් පහ 25යි කියලා දාගන්න. ඉස්සරහා ඉන්න පහට එකක් එකතු කරන්න 6යි. 6 වරක් පහ තමයි. එහෙනම් 55 55 ගුණ කරොත් කීයද? 3025. ගුණ ක්‍රමයට හරි දීර්ඝ ගුණකින් දාලා හරි කරන්න මේ කෙටි ක්‍රමය මතක නැත්තම්. හැබැයි අපිට තිබ්බේ 5.5 5.5 ගුණ කරන්න. ඒ කියන්නේ දශම ස්ථාන දෙකක් තියනවා නම් අන්තය. එහෙනම් 5.5 5.5 ගුණ කරොත් කීයද? 30.25. ඒ කියන්නේ 30.25 වර්ගමූලය තමයි කීයක්ද වෙන්නේ? 5.5. එහෙනම් මට 5.5 වෙනකොට ලිව්වේ කියන්නේ 30.25 වර්ගමූලය කියලා. එහෙනම් මම මෙතන වම් පැත්තේ තිබ්බේ 35 වර්ගමූලය. දකුණු පැත්තේ තිබ්බේ 35යි. sorry 30.25 වර්ගමූලය. මට කියන්නේ මේක හරියද? වැරදිනේ බං. මුගේ වර්ගමූලය 35 වර්ගමූලයට වඩා 30.25 වර්ගමූලය පොඩි වෙන්න ඕන. මෙයාට වඩා මෙයා පොඩි ඉලක්කමක් නේද? හැබැයි මේ පැත්ත කට ඇරිලා. කට ඇරිලා කියන්නේ මෙයා ලොකුයි. මේක තව හරියද? වැරදි. මේක වැරදි. හිතෙන් තේරුණා නේද? බලන්න මන් තේරෙන්න ඕනේ. එකපාර මේ ගුණ කරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තේරෙන්නේ නැති කෙනෙකුට පැහැදිලි කරන්න. හරි නේද? 5.5 5.5 ගුණ කරොත් 30.25 නා. 30.25 වර්ගමූලය 5.5යි. එහෙනම් 35 වර්ගමූලයට වඩා 30.25 වර්ගමූලය පොඩි වෙන්න එපා. ඒ කියන්නේ 5.5 පොඩි වෙන්න එපා. හැබැයි මේ පැත්තකට ඇරලා කියන්නේ ලොකුයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කතාව වැරදි. මේක අම්මට සිල් කෙලවෙනයි. 3 වර්ගමූලය ගන්න ඕනේ. 15 වර්ගමූලය ගන්න ඕනේ. උන් දෙන්න එකතු කරන්න. ඉච්චර වටේ යන්න ඕනේ නැහැ. ඔයා හිතන්න මෙතන නිකමට තිබ්බේ 4 කියලා. ඔයා නිකමට හිතන්න මෙතන තිබ්බේ 15 නෙමෙයි 16 කියලා. ඇයි මං එහෙම ගත්තේ? කොහොමත් 3 වර්ගමූලය 4 වර්ගමූලය 2යිනේ. 16 වර්ගමූලය 4යිනේ. ඔව්. මට කියන්න අනිවාර්යෙන් 3 වර්ගමූලය 2ට වඩා අඩුයි. අනිවාර්යෙන් 15 වර්ගමූලය 4ට වඩා අඩුයි. ඇයි මම මෙහෙම හිතුවේ? මෙන්න මේ දෙකෙන් හිතෙන්න ඕනේ. ඇයි හිතෙන්න ඕනේ? මම කිව්වේ මේක තමයි හිතන්න තිබ්බ දා. පොඩි දෙයක්. හැබැයි මේක හිතුණා නම් පරස්කාර උත්තරේ ගන්නවා. මම මේ පැහැදිලි කරමින් ඉඳලා වෙලාව ගන්නෙ. 3 කියන එක 4ට වඩා අඩුයිනේ. 4 වර්ගමූලය 2යිනේ. එහෙනම් 3 වර්ගමූලය 2ට වඩා අඩුයි. 15 කියන එක 16ට වඩා අඩුයිනේ. 16 වර්ගමූලය 4යිනේ. එහෙනම් 15 වර්ගමූලය 4ට වඩා අඩුයි. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුවක් 6ක් වෙනවනේ. වර්ගමූල 4යි වර්ගමූල 16යි කිව්වනම් උන් දෙන්නගේ එකතුවක් කීයක් වෙනවද? 6ක් වෙනවා. එහෙනම් මට කියන්න මේ දෙන්නට වඩා මේ දෙක අඩුයිනේ. එහෙනම් මේ දෙන්නගේ එකතුව අනිවාර්යෙන් 2යි 4යි 6යිනේ. 6ට වඩා මුන් දෙන්නගේ එකතුව අඩුයි. කතාව හරිද වැරදිද? හරි. මේ පැත්ත කට ඇරිලා මේ පැත්ත කට ඇරිලා. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුව 6ට වඩා අඩුයි. කතාව හරිද වැරදිද? හරි. මම මේ කරේ මේ දෙන්නගේ වර්ගමූලය අරන් එකතු කරාද? නෑ පොඩ්ඩක් කල්පනා කරා. මොකද්ද? මූල 3 කියන එක අනිවාර්යෙන් 2ට වඩා අඩුයි. මූල 15 කියන එක අනිවාර්යෙන් 4ට වඩා අඩුයි. එතකොට 2යි 4යි එකතු කරත් 6යි නම් මුන් දෙන්න අඩු සංඛ්‍යා දෙකක්නේ. අඩු දෙන්නෙක් එකතු කරොත් අනිවාර්යෙන් 6ට වඩා අඩුයි. එහෙනම් මේ ප්‍රකාශනයේ සත්‍යයි. හරි වැරදි හරි. කොහොම ලේසියෙන් දන්න තිබ්බා. ප්‍රශ්නාංක 18. හරිද? හරි. බලන්න ප්‍රශ්නාංක 18 කියනවා අනිල්ට තම නිවසේ සිට කිලෝමීටර 2.4ක් ඈතින් පිහිටි පාසලට ඒකාකාර වේගයෙන් නැවිද යාමට මිනිත්තු 32ක් ගත වේ. මම රූපයක් අඳින්න පැහැදිලි කරන්න ඕනේ ඉඳා අනිල්ට මෙන්න මේ ගෙදර ඉඳන් පාසල තියෙනවා. මේ පාසලට යන්න කිලෝමීටර 2.4ක් තියෙනවා. මේ කිලෝමීටර 2.4 යන්න මිනිත්තු 32ක් යනවා. අපිට කොහොමද තියෙන්නේ ඒකාකාර වේගය විතරයි. ඔහුට මේ ඒකාකාර වේගයෙන් කිලෝමීටර 3ක දුරක් ඇවිද යන්න. පාසලේ වැඩක් නැහැ. මේ වේගයෙන්ම මෙතන තියෙන වේගයෙන්ම කිලෝමීටර 3ක් යන්න ගත වෙන කාලය කීයද? වේගය සමානයි දුර බෙදීම කාලය දාන්න පුළුවන්. හැබැයි මේක නිකන් 2.50 ගන්න. මෙතන වේගෙම නම් මේකෙත් යන්නේ
අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන එක කිව්වොත් හරි. මොකද්ද? කිලෝමීටර 2.4ක් යන්න මිනිත්තු 32ක් යනවා නම් කිලෝමීටර 3ක් යන්න කීයද? අර පිටි කිලෝ 1කට සීනි ග්‍රෑම් 500ක් දානවා නම් පිටි කිලෝ 2කට සීනි කීයද? අන්න ඒ වගේ අච්චරට මෙච්චර කතාවෙන් හදන්නත් තිබ්බා. කමන්නේ තියරියෙන් හදමු. මොකද්ද තියරිය? මේකේ වේගය හෙව්වා ඒක මෙතෙන්ට දැම්මා. ඇයි මේ වේගෙමයි මෙතන යන්නේ. වේගය සමානයි දුර බෙදීම කාලය. දුර බෙදීම කාලනේ මෙතන දුර කිලෝමීටර 2.4යි. එතෙන්ට කාලය මිනිත්තු 32යි. හරි නේද? එහෙනම් මෙතන වේගය එන්නේ 2.4 බෙදීම 32යි. දශම බෙදන්නවට වඩා දශම නැති වුණොත් ලේසියිනේ. මොකද මෙතන වේගය හොයන්න කියලා අපිට නෑ. පැහැදිලිද? මෙතන වේගය හොයන්න කියලා අපිට නෑ. අපිට ඕනේ මෙතන වේගය මෙයාට සමානයි කියලා ලියා ගන්න විතරයි. අපි හොයන්න ඕනේ මෙතන කාලය. මෙතන කාලය තමයි හොයන්න ඕනේ. මම ඒක t කියලා ගන්නම්. කිලෝමීටර් 3ක් යන්න ගත වෙන කාලය හොයන්න ඕනේ. මට කියන්න මේක මෙහෙමම තිබිත් එක්ක සුළු කරන්න පුළුවන්. සුළු කරන්න යන්න ඕනෙත් නෑ. ඔන්න තිබිත්. මට කියන්න මෙන්න මෙතන යන වේගයක් ඒකමයි නේද? ඇයි ප්‍රශ්නේ කියනවා මේ වේගයෙන්මලු මේ අනිල් කියන මනුස්සයා මෙතනත් යන්නේ. එහෙනම් මෙතන වේගය සුළු කරන්න ඕනේ නෑ. මෙතන වේගය මෙච්චරයි කියන්න පුළුවන්. 2.4 බෙදීම 32යි. එහෙනම් මෙතන වේගයම තමයි මේ දුර ගමන් කරන්නේ. එහෙනම් මෙතන ගමන් කරන දුර කොච්චරයිද? වේගය සමානයි මෙතන දුර කිලෝමීටර් 3යි. එතන කාලය t. මට කියන්න මෙතන වේගයක් මෙතන වේගයම තමා නේද? එහෙනම් මෙතන වේගය වෙනුවට මේක ආදේශ කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් මෙතන වේගය වෙනුවට මම දානවා 2.4 බෙදීම 32යි. සමානයි 3 බෙදීම t. ඔබ තමා කරන්න තිබ්බ ලේසිම ක්‍රමය. දැන් t හොයන්න ඕනේ. දාන්න හරස්කු. මෙයාගෙන් ගුණ කරන්න 2.4 t ගෙන් ගුණ කරොත් 2.4යි t සමානයි මෙයාගෙන් ගුණ කරන්න 32 ගුණ කිරීම 3යි. ගුණ කරන්න යන්න ඕනේ 32 ගුණ කිරීම 3යි කියලා ලියා ගන්න. මේ ප්‍රමාණය. t තනි කරන්න දෙපැත්තම 2.4න් බෙදලා දාන්න. 2.4ට 2.4 කැපිලා යනවා. t තනි වෙනවා. මේක බෙදන්න තේරෙන්නේ නැහැ. 3ට 3 යවුවා 1යි 2ට 3 යවුවා 0යි දශම තිත පන්නක් දශම තිත කියන දෙකක් ඉතුරුයි 24ට 3 යවුවා 8යි. හරිද? ඔහොම කපන්නත් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. මෙහෙම කරන්නකො. ඔහොම කපන්නත් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙහෙම කරන්න. මෙතන දශම තියෙන කෙනේ ඔයාට අවුල නේද? දශම නැති කරගන්න. දශම නැති කරගන්න නම් මෙයා ගුණ කරනවා කීයද? 10යි. එහෙනම් හරය 10න් ගුණ කරා නම් දශම නැති වෙනවා. ඇයි? ඒකේ දශම ස්ථානයක් දකුණට පයින්නවා නම් 10න් ගුණ කරන්න. හරය 10න් ගුණ කරා නම් ලවයක් 10න් ගුණ කරන්න. එහෙනම් 32 ගුණ කිරීම 3ක් ගුණ කරන්න ඕන කීයද? 10යි. දැන් කපන්න. ඔයාලට දශම කපන්න තේරෙන්නේ නැත්නම් දශම නැති කරගන්න. දශම නැති කරගන්න හරය 10න් ගුණ වෙන්න එපා. එහෙනම් ලවයක් 10න් ගුණ කරන්න. හරය 10න් ගුණ කරලා ලවයක් 10න්. දැන් සුළු කරන්න ලේසි නේද? දැන් මට කියන්න 32යි 24යි දෙන්නම 8න් කැපෙනවා. 24ට 8 යවුවා 3යි. 32ට 8 යවුවා 4යි. දැන් බලන්නකො 3ට 3 කැපිලා යනවා. t සමානයි ඉතුරුනේ 4 වරක් 10 40යි. ඒකක දැමීම අනිවාර්යයි. පැය නෙමෙයි මිනිත්තු. ඇයි? මෙතන තිබ්බේ කාලය මිනිත්තු. ඒකයි මෙතන දැම්ම. එහෙනම් මෙතන එන්න කාලය මිනිත්තුම තමයි. ප්‍රශ්නේ පැය වලින් ඇහුවා නම් 60න් බෙදන්න ඕනේ. තව ළමෙක් මෙතන වේගෙ දශම වලින් හොයාගෙන ඊට පස්සේ මෙතන ආදේශ කරලා එන වටයක් ගියාට වැරදි නෑ. හැබැයි තේරුමක් නෑ වටයක් ගියාට. ඇයි? අපෙන් මෙතන වේගය අහන්නේ නෑ. අපෙන් අහන්නේ මෙතන කාලය විතරයි. ඉතින් මෙතන වේගයම තමයි මෙතනත් වේගය. එහෙනම් මෙතන වේගය අපි භාගයක් විදිහට කියන්න එයා සමානයි මෙතන වේගය. ඔය සම්බන්ධ නෙමෙයි. හරි නේද? ලේසියෙන් හදන්න තිබ්බා. මම කිය පොඩි සුළු කිරීම් ටිකක් තියෙනවා. හැබැයි ලේසියෙන් ගොඩ දාන්න පුළුවන් ප්‍රශ්න ප්‍රැක්ටිස් කරලා තියෙන ළමයි. ප්‍රශ්න අංක 19.
හරි. ප්‍රශ්නාංක 19 මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. දී ඇති රූපයේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕද අරේ සෙන්ටිමීටර 5ක් වේ. අරේ 5යි නම් O ඉඳන් A ට තියෙන්නේ 5යි. O ඉඳන් B ට තියෙන්නේ 5යි. ඇයි ඒ? අරේ 5ක්නේ. එහෙනම් මේ දිගත් 5යි මේ දිගත් 5යි. කේන්ද්‍රය නම් වෘත්තයේ දුර සමානයි. TC 4යි. කො TC TC මෙයා 4යි. මෙයා 4යි. TC 4ක් නම් BC දිග හොයන්න. කවුද BC කියන්නේ? මෙන්න මෙයා. කොහොමද හොයන්නේ? මෙයා 4යි නම් මෙයා 4යිද? කොහොමද එහෙම කියන්නේ? ඔව් 4ක් වෙනවා. කොහොමද කියන්නේ? මට කියන්න මේ කේන්ද්‍රයෙන් එතකොට මේක විස්කම්භයක් නේද? එතකොට මෙයා අර්ධ වෘත්තයක් මත ආපාදිත කෝණ නේද? එහෙනම් මේ කෝණේ කීයද? 90යි. ඇයි මෙතන කේන්ද්‍රය නම් AB කියන්නේ විස්කම්භයක් අර්ධ වෘත්තයක් මත ආපාදිත කෝණ ඍජු කෝණ 10 වසරේ වෘත්තයේ කෝණ බාරයි. මට කියන්න මේ කෝණෙත් 90යි මේ කෝණෙත් 90යි කියන්නේ. මේ දෙක එකතු 180යි. ඒ කියන්නේ මිත්‍ර කෝණ එකතු 180යි. ඒ කියන්නේ මේ පාද දෙක මොකද වෙන්නේ? මේ පාද දෙක මොකද වෙන්නේ? සමාන්තරයි. මට කියන්න මේ මෙයාට මෙයා සමානයි නේද? ඇයි එකම වෘත්තයක අරයනේ. ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳන් තවත් පාදයකට සමාන්තර වදින රේඛාවෙන් ඉතිරි පාද දෙකට බෙදෙනවා. සමච්ඡේදනය යන මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. එහෙනම් මේක 4යි නම් මේක 4යි. ඔන්න ඔය වටේ ගිහිල්ලා මේ 4 කියන කොල්ලට එන්නේ. මොකද්ද? මේක 90යි අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණෙ හින්දා ඒ හින්දා මේ දෙන්න 90ක් හින්දා මේ දෙන්න සමාන්තරයි. ඊට පස්සේ ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂය නම් තවත් පාදයක සමාන්තරව රේඛාවක් ඇඳු ඉතිරි පාදේ දෙකට බෙදෙනවා. එහෙනම් මෙයා 4යි නම් මෙයා 4යි. දැන් මට කියන්න මේ පාද දෙක නේද අහන්නේ. එහෙනම් මොකක්ද දාන්නේ? මේක ඍජු කෝණයක් නේද? දාන්න පයිතගොරස් ප්‍රමේය. එහෙනම් BC පාදේ වර්ගය එකතු කිරීම AC පාදේ වර්ගය. AC පාදේ කියන්නේ කීයද? 4යි 4යි 8යි. 8 වර්ග සමානයි කර්ණ පාදේ 5යි 5යි 10යි වර්ගය. හරි නේද? කර්ණ පාදේ වර්ග සමානයි මේ පාදවල වර්ගවල එකතු. එහෙනම් BC වර්ග ධන 8 වර්ග කියන්නේ 64යි 10 වර්ග කියන්නේ 100යි. BC වර්ග සමානයි ධන 64 මෙහෙට දාන්න 100න් 64ක් අඩු වෙනවා. කීයක් දෙන්නේ? වෙනව නේද? BC වර්ග සමානයි චුට්ටක් මෙහෙට ගියා නම් 100 රින 64 100න් 64ක් අඩු කීයක් දෙන්නේ? 36යි. වර්ගය නැති කරන්න දෙපැත්තෙම වර්ගමූල දාන්න. යටින් යන වර්ගයේ වර්ගමූල නැති වෙනවා BC ගන්න එපා. 36 වර්ගමූල කියන්නේ 6යි ඒකක සෙන්ටිමීටර. පැහැදිලි නේද? පළවෙනිට වා ගන්න ඕනේ මෙයා 4යි නම් මෙයා 4යි කියන එක. ඊළඟට මෙයාට පයිතගොරස් දැම්මම නම් BC පාදේ දිග හොයන්න පුළුවන්. ඉක්මනට බඩ තිබුණ කම්ප්ලීට් කරගන්න. හරි. අපි යම් ප්‍රශ්නාංක 20ට. ප්‍රශ්නාංක 20. හරි. අනුක්‍රම අන්තක් ගන්න කියන්නේ නේද? මෙන්න මෙහෙම සරල රේඛයේ ප්‍රස්ථාරයක් දීලා දෙන AB කියලා රූපය දැක්වෙන AB සරල රේඛාවේ සමීකරණය වන්න. සමීකරණය ලියන්න නම් අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩයේ දෙක හොයා ගන්න ඕනේ. අන්තක්ඛණ්ඩේ නම් වෙන ගේමක් නෑ නේද? අන්තක්ඛණ්ඩ කියන්නේ ප්‍රස්ථාරයක y අක්ෂයක අපිට ගන්න. අනුක්‍රමණය වන්න මොකද කරන්නේ ප්‍රස්ථාරයස් වෙන්නේ? ඛණ්ඩාංක දෙකක් අරගෙන ඛණ්ඩාංක දෙකේ y අගයන්ගේ වෙනස x අගයන්ගේ වෙනස බෙදන්න ඕනේ. මට කියන්න ලේසියම ගන්න මෙහෙත් අපිට ඛණ්ඩාංක ගන්න පුළුවන්. මේ ලේසියම මුන් දෙන්න ගත්තා. මට කියන්න මෙතන ඛණ්ඩාංක කීයද?
A කියන එකයි කණ්ඩායමේ x ගියාගේ බිඳුවයි y ගියාගේ 3යි. එහෙනම් A ගේ කණ්ඩායමේ මොකද්ද? බිඳුවේ 3. B ගේ කණ්ඩායමේ මොකද්ද? x ගියාගේ 6යි y ගියාගේ බිඳුවයි. ඉස්සරහම ලියන්නේ x අගේ දෙවනම ලියන්නේ y අගේ. මට කියන්න खंडांक දෙකක් අරගෙන අනුක්‍රමණය මොකද කරන්නේ? y අගයන්ගේ වෙනසිය x අගයන්ගේ වෙනස බෙදන්න. ඔයාලට ඔක පැටලෙන්නේ ඉන්නා පළවෙනි खंडांक x අගය උඩින් x එක කියලා ලියන්න. පළවෙනි खंडांक y අගය උඩින් y එක කියලා පැන්සලෙන් ලියන්න. දෙවෙනි खंडांक x අගය උඩින් x දෙක කියලා ලියන්න. දෙවෙනි खंडांक y අගය උඩින් y දෙක කියලා ලියන්න. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. ඔක නපුරු දෙන්නේ නැහැ මතක. ඔම ලියාගත්තොත් පැටලෙන්නේ. අනුක්‍රමණය කියන්නේ සිම්පල් m නේ. අනුක්‍රමණය හොන්නේ y එක අඩු කිරීම y දෙක බෙදීම x එක අඩු කිරීම x දෙක. නැත්නම් y දෙක අඩු කිරීම y එක බෙදීම x දෙක අඩු කිරීම x. මෙතන ඉස්සරම y එක ලිව්වනම් මෙතන x. මෙතන ඉස්සරම y දෙක ලිව්වනම් මෙතන ඉස්සරම x දෙක ලියන්න. y එකයි කියන්නේ කීයද? 3යි. y දෙකයි කියන්නේ කීයද? 0යි. බෙදීම x එකයි කියන්නේ කීයද? 0යි. x දෙකයි කියන්නේ කීයද? 6යි. එහෙනම් 3න් බිඳුවක් අඩු කරොත් 3යි 0ෙන් 6ක් අඩු වුණොත් ඍණ 6යි. ධනයි ඍණයි බෙදා උත්තරේ ලකුණ ඍණ 3ට 3 1යි 6ට 3 වුණා 2යි. එහෙනම් අනුක්‍රමණය කීයක් දෙන්නේ? ඍණ භාගය. පැහැදිලිද? ධන භාගය නෙමෙයි ඍණ භාගය. අන්තක්ඛණ්ඩය. මට කියන්න අන්තක්ඛණ්ඩය කීයක් දෙන්නේ? C කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ y කැපෙලද? y කැපෙන්නේ කීයද? ධන 3ෙන්. එහෙනම් අන්තක්ඛණ්ඩය 3යි. එහෙනම් මට කියන්න සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c. m වෙනුවට දාන්න මොකද්ද? අනුක්‍රමණය ඍණ භාගයයි. ඍණ භාගයයි x ධන නේද? එහෙනම් සරල රේඛාවේ සමීකරණය අහන්නේ සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ වුණා නම් ගන්නේ අනුක්‍රමණය විතරයි. නැත්තම් අනුක්‍රමණය අපිට එක අනුක්‍රමණය හොයලා අන්තක්ඛණ්ඩේ දීලා සමීකරණය අනුක්‍රමණය දීලා සමීකරණය අහන්න පුළුවන්. ඒතකොට අන්තක්ඛණ්ඩේ මේකයි ලියන්නේ. අපිට මේ තුනම ලියන්න තිබ්බා. සාමාන්‍ය ගොඩක් ලාට කෙලි පේපර් එක මෙහෙම යවුවනම් ගන්න අනුක්‍රමණය විතරයි. මෙතනදී ලකුණු දෙක දෙනවා. හැබැයි මෙතන අනුක්‍රමණය හොයාගෙන අපිට සමීකරණ ලියන්න උනා. ඒතකොට මෙතෙන් එක ලකුණයි සමීකරණයට එක ලකුණයි. හැදෙන්නේ නේද? අනුක්‍රමණය ගන්නේ y අගයන් කියන එක x අගයන් නිසා බෙදන්න. හරි. අර බඩ දෙපණ කම්ප්ලීට් කරගන්න. පොඩ්ඩක් සුළු කිරීම වැඩි. එච්චරයි වෙනස. ප්‍රශ්නාංක 21 පොදු අනුපාතය 5යි. ඒ කියන්නේ r නේද? ගුණෝත්තර ශ්‍රේණියක 6 වන පද. 6 වන පදේ t6 කියන එක දෙනවා 80යි. අපෙන් අහන්නේ එම ශ්‍රේණියේ 8 වෙනි පදේ කීයද? මොකද කරන්නේ? සූත්‍ර දාන්න වෙනවානේ. t ෙන් සමාන ar වලින් කරන එක දාලා r කියන එක 5යි කියලා දන්නවා. a කියන එක මේකෙන් වාගෙන කෙටි පේපර් එකේ උච්චර වටේ යන්න ඕනේ නැහැ. මොකද්ද? ගුණෝත්තර ශ්‍රේණියක් හැදෙන්න කොහොමද? මම උදාහරණයක් විදිහට කියන්නම්. දෙකෙන් පටන් ගත්තොත් 5න් ගුණ වෙනවා නම් ඊළඟ එක 10යි. ඊළඟ එක 50යි. ඊළඟ එක 250යි. කොහොම නේද ගුණෝත්තර ශ්‍රේණියක් හැදෙන්නේ? එකම ගානකින් ගුණ වෙවි යනවා. ඒකට නේද පොදු අනුපාත කියන්නේ. මේක 5න් ගුණ වෙවි යන හින්දා පොදු අනුපාතේ 5යි. මට කියන්න 6 වෙනි පදේ 80යි නම් 5 වෙනි පද ටික දන්නේ නැහැ. 6 වෙනි පදේ 80යි නම් 7 වෙනි පදේ හැදෙන්නේ මොකද වෙන්න ඕනේ? පොදු අනුපාතේ 5යි නේද? මේක 5න් ගුණ. ඒ කියන්නේ කීයද දෙන්නේ? 8 වරක් 5 දෙයයි නම් 400යි 7 වෙනි පද. 8 වෙනි පදේ ඕන නම් මොකද කරන්නේ? 400 5න් ගුණ. අමාරුයිද? නෑ නේද? කියප එක තේරුණාද? ඇයි ඒ 400 5න් ගුණ කරන්නේ? හරි. දැන් පේනවනේ? හරි. මොකද්ද? ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ එකම ගානකින් ගුණ වෙවි යනවා. ඒ ගුණ වෙන එක පදේට අපි කියන්නේ මොකද්ද? පොදු අනුපාතය. එතකොට 6 වෙනි පදේ 80යි නම් 7 වෙනි පදේ ගන්න මොකද කරන්නේ? 80 5න් ගුණ කරනවා. 8 වෙනි පදේ ගන්න මොකද කරන්නේ? අර 7 වෙනි පදේ අයිසර 5න් ගුණ කරනවා. ඔච්චරයි. පැහැදිලි නේද? එහෙනම් 8 වෙනි පදේ වලට ඉච්චර ගේමක් නෙමෙයි. t8 සමානයි 6 වෙනි පදේ 80යි. 7 වෙනි පදේ ගන්න ඒක 5න් ගුණ කරන්න. 8 වෙනි පදේ ගන්න ඒකත් 5න් ගුණ කරන්න. 5 වරක් 5 25 25 වරක් 8 200යි. අග බිංදුව දැම්මොත් 2000යි. එහෙනම් t8 කියන්නේ 2000යි. නේද? පොඩි දෙකයි 50යි ගන්න. ඕන්නම් තව ළමයෙකුට වටේ ගිහිල්ලා
ඒ හොයාගෙන T6ට සූත්‍ර දාලා ඊළඟට අයසරට T8ට සූත්‍ර දාලා T8 හොයන්න පුළුවන්. එච්චර වටේ යන්න දෙයක් නෙමෙයි කිරි පේපර් එකේ එච්චර වටේ යන්න ගන්නත් දෙන්නේ නැහැ. ලේසියෙන් හදන්න තිබ්බා. දැන් සෙකන්ඩ් පේපර් එකේ මෙහෙම හදන්න බෑ. සෙකන්ඩ් පේපර් එකේ සූත්‍ර දෙන්නවා අනිවාර්යයි. හරිද? මෙතන ලේසියෙන් ගන්න තිබ්බා. 6 වෙනි පදේ දන්නවා. 7 වෙනි පදේ ගන්න අයසරක් පහෙන් ගුණ කරන්න. 8 වෙනි පදේ ගන්න අයසරක් පහෙන් ගුණ කරන්න. දෙක මේක ඕනනම් සූත්‍රයට ආදේශ කරලා තව කෙනෙක්ට පෙන්නන්න පුළුවන්. සූත්‍රය මොකද්ද? Pn සමානයි AR වල එන්ට්‍රි එකනේ. මේක තමයි හොඳම ක්‍රමය ඈ. ඒසිම ක්‍රමය. T6 කියන එක දෙනවනේ. T6 කියන්නේ AR වල එන්ට්‍රි එකයි කියන්නේ කීයද? 6 එකක් අඩු කරන්න 5යි. මට කියන්නේ T6 වෙනකොට මට ලිව්වයි කීයද කියලාද? 80යි කියලා. T8 ලිව්ව හැකි. AR වල 7. ඉතින් මට AR වල 5 ගුණ කිරීම AR වල 2 R වල 2යි කියලා ලියන්න පුළුවන් නේද? ඇයි ඒ? R 7ෙන් R 5 ගුණ කරන්න ඕනේ R 2කින්. එතකොට AR වල 5යි කියන්නේ 80යි. R වල වර්ගය කියන්නේ R කියන්නේ 5යි 5යි වර්ගය. 25යි. 25 සරක් 80 ඒත් 2000යි. එච්චර වට යන්න ඕනේ නෑ නේද? මෙතනින් ලේසියෙන් ගන්න පුළුවන්. 6 වෙනි පදේ 80යි නම් 7 වෙනි පදේ ගන්න අයසරක් 5යි ගුණ කරන්න. 8 වෙනි පදේ ගන්න අයසරක් 5යි ගුණ. හරි. ගන්න ප්‍රශ්න අංක 22. මෙයා AB මෙයා C මෙයා D මෙතන O මෙතන කොහේ අංශක 50. හොයන්න කියන්නේ ABC නේද? ABC කියන්නේ මෙන්න මේ ලොකු එක ආවයි. හරි බලා ගන්න කොහොමද කොට දාන්නේ? එන වටයක් යනවා නේද? මේකෙන් මෙහෙ හොයලා මෙහෙ ගිහලා වටේ කිනා ගන්න පුළුවන්. හැබැයි ඔයා මේක දැක්කා 10 වසරේ වෘත්තයේ කෝණ පාඩම. මෙයා x නම් මෙයා 2x. වෘත්ත ඡාපයක් වගේ වෘත්තයේ ඉදිරි කොටස මත ආපාත කෝණය වෙන දෙගුණයක් කේන්ද්‍රය මත හදනවා. ඕක මෙහෙම රූපේ නැතුව මෙහෙම තිබ්බම ළමයි බය වෙනවා. ඒ මෙහෙම තියෙන්න බෑයි. මෙයා x නම් මෙතන 2x. මේ වෘත්ත ඡාපෙම තමයි. මට කියන්න ඔයා මේ පැත්තෙන් බලන්න. මේ පැත්තෙන් බලන්න. මෙන්න කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. මෙන්න ABD කියන්නේ වෘත්තයේ ඉදිරි කොටස මත ආපාත කෝණය. මෙයා 50යි නම් මෙන්න මේ චූටි කෝණය කීයද දෙන්නේ? 25. හරි නේද? ඇයි මෙන්න මේ විදිහට දෙන්නේ. මේක වෘත්තයේ ඉදිරි කොටස මත හදන එක, මේ කේන්ද්‍රය මත හදන එක. මේක 50යි නම් ඒකෙන් භාගයක් තමයි වෘත්තයේ ඉදිරි කොටස මත හදන්නේ. එහෙනම් මෙයා 50යි නම් මෙයා 25යි. මේ ලොකු එක හදන්න කියන්නේ. මට කියන්න වෘත්තයේ කෝණ 10 වසන මේ ගාන 10 වසන. අර්ධ වෘත්තයක් මත ආපාදිත කෝණ මේ කේන්ද්‍රෙට. මොන කෝණද? ඍජු කෝණ. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණ මේ O හරහා යනවා කියන්නේ CD කියන්නේ විස්කම්භයක් නේ. මේක අර්ධ වෘත්තයක්. ආපාදිත කෝණ කීයද? ඍජු කෝණ. අපෙන් අහන්නේ ABC කෝණ. 25 දාන අනුකෝණ. මට යන්න ඕනද? නෑ. එහෙනම් ABC සමානයි 25 දාන අනුකෝණ. 25 එකතු කරන්න 100 සරි. ඔය දැක්කේ නැත්නම් එන වටයක් ගිහිල්ලා බලන්න. මෙන්න මේක තමයි ගොඩක් අය දකින්නේ නැත්තේ. මේ කෝණේ 50යි නම් මේ චූටි කෝණේ 25යි. මෙන්න මේ හේතුව නිසා. ඊළඟට අර්ධ වෘත්තයක් ඉන්න මේ කෝණේ 90. එහෙනම් මේ ලොකු කෝණේ කියන්නේ මොනවාද? 25. ප්‍රශ්න අංක 23. හරි. න්‍යාස දෙකක් ගුණ කරන් තියෙන්නේ හැමදාම ප්‍රශ්නේ. න්‍යාස ගුණ කරද්දී එකම එක පොඩි ගේමයි තියෙන්නේ. මොකද්ද? ගුණ කරන පේලියයි තීරයයි හරියට හොයාගන්න.
හතේ ඉලක්කම මතක තියාගන්න මම කියලා දීලා තියෙනවා කලින් පේපර් ඩිස්කස් කරද්දී පාස් පේපර් කරද්දී හතේ ඉලක්කම අපි ඉස්සරම ලියන්නේ මේක ඇල්ලෙන එහෙනම් පළවෙනි එකෙන් ගන්න මේවා මොනවද මේ පේලි දෙවනුව ලියන්නේ මේකනේ යටට ලියන එකනේ එහෙනම් දෙවෙනි එකෙන් ගන්න පුළුවන් එහෙනම් හැම වෙලේම න්‍යාස දෙකක් ගුණ කරද්දී පළවෙනි න්‍යාසයෙන් ගන්න පේලි දෙවෙනි න්‍යාසයෙන් ගන්න පිළිවි හරි නේද න්‍යාස දෙකක් ගුණ කරද්දී හැම වෙලේම පළවෙනි න්‍යාසයෙන් ගන්න පේලි දෙවෙනි න්‍යාසයෙන් ගන්න පිළිවි හරි නේද හරි එහෙනම් මං හිතනවා උත්තරේ න්‍යාසෙ මෙයා කියලා හිතන්න මේක තමයි උත්තරේ න්‍යාසය මෙන්න මෙතන අවයවය හොයන්න යන්න මෙයා ඉන්න පේලිය කීයද පළවෙනි පේලිය මෙයා ඉන්නේ කීවෙනි පේලියද පළවෙනි පේලිය එහෙනම් පේලි ගන්න පළවෙනි න්‍යාසයෙන් එහෙනම් මෙතන උත්තරේ හොයන්න පේලිය ගන්න ඕනේ 1 ඍණ 3 කියලා තියෙනවා කවුද ගන්න පේලිය 1 ඍණ 3 ඒ වගේම න්‍යාසයක අවයවයක් ගන්න තීරුවකුත් ගන්න ඕනේ මෙයා ඉන්න තීරුව කොහෙද මොන තීරුවද පළවෙනි තීරුව පළවෙනි තීරුව කියන්නේ තීරු ගන්න මේකෙන් නේද මෙන්න පළවෙනි තීරුව කවුද ඍණ 1 ඍණ 1 පැහැදිලිද මේ ඇත්තටම එක අවයවයක් හොයන්න ಗುಣ කරන්න ඕනේ පද ටික හොයාගත්තා මේ දෙක හොයාගත්තේ තේරුණාද කොහමද හොයාගත්තේ මම හිතනවා උත්තරේ න්‍යාසෙ මෙන්න මෙයා තමයි හොයන්නේ පළවෙනි අවයවය හොයන්නේ මෙයා ඉන්න පේලිය පළවෙනි පේලිය එහෙනම් මේකෙන් ගන්නවා පළවෙනි පේලිය මොකද මේ න්‍යාසයෙන් විතරයි පේලි ගන්න මේ න්‍යාසයෙන් විතරයි තීරු ගන්න මෙයා ඉන්නේ කීවෙනි තීරුවද පළවෙනි තීරුව එහෙනම් තීරු ගන්න මේකෙන්නේ පළවෙනි තීරුව කියන්නේ කවුද ඍණ 1 ඍණ 1 මං හොයන්න යනවා මෙතන අවයවය ඉස්සරම ගන්න පේලිය නේද මොන පේලියද මේක පළවෙනි පේලිය පේලි ගන්න මේ න්‍යාසෙන් නේද මේකේ තියෙන පළවෙනි පේලිය කවුද 1 ඍණ 2 එහෙනම් මෙතෙන්ද ගන්න දෙවනි අවයවයට ගන්න පේලිය 1 ඍණ 3ම තමයි ඊළඟට මෙයා ඉන්න තීරුව කීයද පළවෙනි තීරුව නෙමෙයි කීවෙනි තීරුවද දෙවනි තීරුව තීරු ගන්න මේකෙන් නේද තීරු ගන්න මේකෙන් මෙන්න පළවෙනි තීරුව මෙන්න දෙවෙනි තීරුව දෙවෙනි තීරුව කියන්නේ කවුද 2 1 එහෙනම් මෙයා ගන්න තීරුව 2 1 මට කියන්න තව අවයවයක් තියෙන්න පුළුවන්ද නිකමට හිතන්න තව අවයවයක් තියනවා නම් පළවෙනි පේලිය හරි පේලිය ගන්න පුළුවන් හැබැයි මෙයා කීවෙනි තීරුව වෙනවද තුන්වෙනි තීරුව මේකේ තුන්වෙනි තීරුවක් ගන්න පුළුවන්ද බෑ එහෙනම් තව අවයව නෑ මෙතනින් එහාට මේකේ මට කියන්න මෙතන අවයවයක් තියෙන්න පුළුවන් එහෙනම් මෙතන හිටියා නම් ඉන්නේ කීවෙනි පේලිය දෙවෙනි පේලිය දෙවෙනි පේලිය ගන්න පුළුවන්ද බෑ ඉතින් මේකෙන් ගන්න බෑනේ බා පේලි ගන්න හැම වෙලේම පළවෙනි යන්නේ එහෙනම් මේකේ දෙවෙනි පේලියක් ගන්න පුළුවන්ද බෑ එහෙනම් මේකේ අවයව ඔච්චරයි පැහැදිලි නේද එහෙනම් මෙන්න උත්තරයට එන න්‍යාසය ಗುಣ කරන්න ඕනේ පද ටික හොයාගන්න පැහැදිලි නේද දැන් ಗುಣ කරන්න කොහොමද ಗುಣ කරන්නේ අනුරූප අවයව ಗುಣ කරලා එකතු කරන්න පළවෙනිය එක් වරක් ඍණ 1 කීයද එක් වරක් ඍණ 1 ඍණ 1 ඍණ 3 වරක් ඍණ 1 අනුරූප අවයව දෙවනිය ඍණ 3 ඍණ 1 ෙන් ගුණ කරොත් ඍණයි ධන 3 වරක් 1 3 මේ දෙන්න එකතු කරා හරි ඔන්න පළවෙනි අවයවය වගන්න දෙවෙනි අවයවය ගන්න අනුරූප අවයව ගුණ කරන්න එක් වරක් 2 2යි ඍණ 3 වරක් ධන 1 ඍණයි ධනයි ඍණ 3 වරක් 1 3 ඔන්න දෙවෙනි අවයවය එහෙනම් උත්තරේ එන්නේ ඍණ 1යි ධන 3යි ඍණ බෝල 1යි ධන බෝල 3යි ඍණ බෝලට ධන බෝලයක් එකම ඉතුරු වෙන ධන 2යි ධන 2යි ඍණ 3යි ධන බෝල 2යි ඍණ බෝල 3යි ධන බෝල 2 ඍණ බෝල 2ක් එකම ඉතුරු වෙන ඍණ පැහැදිලි නේද එක පේලියේ තීරු දෙකේ න්‍යාසයක් කියන්නේ එකේ දෙකේ න්‍යාසයක් මෙහෙම නොලිවර ප්‍රශ්නයක් නෑ හැබැයි අවසාන උත්තරේ කියද්දි න්‍යාස ගණේ කියන්න පුළුවන් කොහොමද න්‍යාස ගණේ කියන්නේ පේලි ගානයි තීරු ගානයි එක පේලියයි තීරු දෙකයි එහෙනම් එකේ දෙකේ න්‍යාසය න්‍යාසයක පේලි තීරු කතාව හරියට තේරුම් ගත්තා නම් න්‍යාසෙ ඉච්චර මේ ඉතල දාන්න ඕනේ නැහැ ඔයාලා පැහැදිලි කරන්න ඕනේ දැන් ඉතල දැම්මේ ඔයාලා බඩුවක් තිබිලා කම්ප්ලීට් කරගන්න ඕන රතු පෑනෙන් ඉතල දාගත්තට කමක් නැහැ නැත්නම් තේරුම් ගන්න න්‍යාස කියන්නේ පොළ අවසාන වාරේ පාඩමක් හරි ඉවර කරන්න ඉක්මනට අවසාන ගානට කලින් ගාන
24 වෙනි ගාව. AB හා AC යනු බිම් කඩක ඇති ත්‍රිකෝණ 25 නේ කියලා sorry 24 පෑගයක රතු පාට සහ කළු පාට සමසම බෝල පමණක් ඇත. සමසම කියන්නේ එකම සයිස් එකේ බෝල එකම ප්‍රමාණයේ බෝල. රතුයි කළුයි තියෙන්නේ. අහඹ ලෙස බෑගෙන් බෝලයක් ඉවතර ගැනීමේදී ඒ රතු පාට බෝලයක් වීමේ සම්භාවිතාව 7/2යි. මොකද කියන්නේ රතු බෝලයක් වීමේ සම්භාවිතාව 7/2යි. මට කියන්නේ බෑග් එකේ තියෙන්නේ රතුයි කළුයි බෝල විතරයි නේද? මේකෙන් කියවෙන තව දෙයක් තියෙනවා. එහෙනම් කළු බෝලයක් වීමේ සම්භාවිතාව අනිවාර්යෙන් 7/5යි. ඇයි? 7/2ක් රතු වෙනවා නම් 7/5ක් කළු වෙන්න ඕන. පැහැදිලි නේ කතාව? හරි. මේක හිතා ගන්න බැහැ නම් කොහොමද ගන්නෙ? රතු නැතුව අනිත් ඒවා කළුයි. එකෙන් අඩු කරලා 7/5. මොකද බෑග් එකේ ඔක්කොම බෝල එකයි කියලා අපි සලකන්නේ. පැහැදිලිද? රතු බෝල තියෙන්නේ 7/2යි නම් කළු බෝල තියෙන්නේ 7/5යි. මෙම බෑගේ කළු පාට බෝල 15ක් තියෙනවා. හැබැයි මේ සම්භාවිතාවනේ කළු පාට බෝල ගත්තොත් 15ක් තියෙනවා. කළු බෝල කීයක් තියෙනවද? 15ක් තියෙනවා. එම බෑගේ ඇති මුළු බෝල සංඛ්‍යාව කීයද? කොහොමද හොයන්නේ? රතු පාට බෝල තියෙන සම්භාවිතාව 7/2යි. කළු පාට බෝල තියෙන සම්භාවිතාව 7න් ඉඳලා 7/2ක් රතු නම් ඊටු ටිකක් අඩු වෙන්න එපා. ඊටු ටික 7/5යි. 7/5ක් කියන්නේ 15යි. සම්භාවිතාව කියන්නේ මේ බෑග් එකේ තියෙන බෝල සංඛ්‍යාව භාගයක් විදිහට නේද? එහෙනම් බෑග් එකෙන් 7/5ක් 15යි. ඇයි? කළු පාට තියෙන සම්භාවිතාව 7/5යි නම් කළු බෝල 15ක් තියෙනවා නම් 7/5ක් කියන්නේ 15යි. පැහැදිලිද? බෑග් එකේ තියෙන බෝල වලින් 7/5ක් කියන්නේ 15යි. මුළු බෝල සංඛ්‍යාව කියන්නේ කොච්චරද? 7/7ක්. එහෙනම් අපි දන්නවා 7/5ක ප්‍රමාණය. 7/5ක ප්‍රමාණය කොච්චරයිද? 15යි. එහෙනම් මුළු බෝල සංඛ්‍යාව වෙන්නේ නැත්නම් එකපාර හොයන්න බැරි නම් මෙහෙම යන්න. 7න් 1 බෝල ප්‍රමාණය කොච්චරයිද? 7/5ක් කියන්නේ 15යි. 7 එකක් කියන්නේ මේකෙන් 5න් පංගුවක් නේද? මේක 5න් බෙදන්න. 15 5න් බෙදන්න. 7 එකක් කියන්නේ කීයද? 3යි. එම නිසා මුළු බෝල සංඛ්‍යාව. එම නිසා මුළු බෝල සංඛ්‍යාව මුළු බෝල වලින් 7 එකක් කියන්නේ 3යි නම් මුළු බෝල කියන්නේ මේ වගේ 7 ගුණයි. 3 ගුණ 3 7 21යි. එකපාර හදාන්න තිබ්බා. තේරුම් නැති ළමයිකට මම මෙච්චර හැදුවේ. 7/5 කියන්නේ 15යි නම් මුළු බෝල සංඛ්‍යාව කියන්නේ මෙයා 5න් බෙදලා 7න් ගුණ කරනවා. එකපාර හැදුවට වැරදිලා හැල අපුම හම්බ වෙනවා. අවසාන ගාන ප්‍රශ්නාංක 25. හරි. AB හා AC යනු බිම් කඩක ඇති ත්‍රිකෝණයේ මායිම් දෙකක්. හරිනේ? වත්තක තියෙන AB කියන්නේ AC කියන්නේ ත්‍රිකෝණී මායිම් දෙකක්. يعني මේ මායිම් දෙක අමතර කෝණේ 90. මේ වගේ ත්‍රිකෝණී මායිම් දෙකක්. වැටවල් දෙකක් කියලා හිතන්න. AB ට මීටර් 4ක් දුරින් AB ට මීටර් 4ක් දුරින්. හරිනේ? AB කියන එකාට මීටර් 4ක් දුරින්. AB කියන්නේ මොකද්ද? රේඛාව. පත පිළිබඳ දැනුම නෙවෙයි චෙක් කරන්නේ. රේඛාවකට නියත දුරකින් කියන්නේ මොකද්ද? උඩින් හරි යටින් හරි යන සමාන්තර රේඛාව. AB ට මීටර 4ක් දුරින් නම් AB ට මීටර 4ක් දුරින් යන සමාන්තර රේඛාව. ඒක ඇඳලා දීලා තියෙනවා නේද? ඒක අඳින්න දෙයක් නෑ අපිට. මීටර 4ක් දුරින්ද A මුල්ලට මීටර 5ක් දුරින්ද? ඒක බලමු. ඒක තමයි අපිට අඳින්න තියෙන්නේ. P ලක්ෂයක ගසක් සිටුවීමට අවශ්‍ය එම ස්ථානයේ සොයා ගැනීමට අදාළ අසම්පූර්ණ දල සටහනක් රූපේ දැක්වේ. පත පිළිබඳ දැනුම ඇසුරෙන් ඒ සම්පූර්ණ කරන්න PPB හොයන්න. හරිනේ? අසම්පූර්ණය කියන්නේ එකක් දීලා තියෙනවා මේ මෙයාට මීටර 4ක් දුරින් යනවා නම් AB ට ඒකේ සමාන්තර රේඛාව AB ට මීටර 4ක් දුරින් යන සමාන්තර රේඛාව. ඒක ඇඳලා දෙනවා. අපිට කියන්නේ ඉතුරු කොන්දේසිය මොකද්ද? ඊළඟ නීතිය මොකද්ද? ඒ මුල්ලට මීටර් 5ක් දුරින් තියෙනවා. ඒ මුල්ල කියන්නේ මොකද්ද? ලක්ෂය. ලක්ෂයකට නියත දුරකින් යන පදේ මොකද්ද? වෘත්තය. එහෙනම් ඒගෙන් කියලා මීටර් 5කින් ඡාපයක් ගන්න. අපිට මීටර් 5ක් හරියට ගන්න හැකිද? බෑ. ඒකට ආසන්න. හරියට ඕනේ නැහැ ඡාපයක් ගහන්න. ඡාපේ ගහලා ඉවර වෙලා
ඒ චාපෙට තියෙන දුර මීටර 5යි කියලා කියනවා. ඒකෙන් කවකට තිබ්බා චාපයක් ගැහුවා. ඒ ඉඳන් චාපෙට තියෙන දුර මීටර 5යි කියලා ලියන්න. මට කියන්න හරි. වෘත්තය මඳින්න ඕනේ නැහැ. චාප කෑල්ලක් ඇඳලා නැති. ඇයි චාප කෑල්ලක් ඇඳලා නැති? ඇයි මෙහෙන් යන්නේ නැත්තේ? මේක වත්ත ඇතුලේ ගහ හිටවන්න. එහෙනම් මේ චාපය ඇඳින්න ඕනේ වත්ත ඇතුලේ. ඒ වගේම මෙයාට මීටර 4ක් දුරින් තියෙනවා. ඒ කියන්නේ මේ සමාන්තර රේඛාවක් තියෙනත් ඕනේ. එහෙනම් මෙයාව කැපෙන්න චාපේ ගහන්න. චාපේ රේඛාවයි කැපෙන තැන තමයි P ලක්ෂය තියෙන්නේ. හරි නේද? ඒ මුන්නට මීටර 5ක් දුරින් ඉඳලා ඒකේ කවකට තියෙන චාපයක් ගහන්න. මොකද ලක්ෂයකට හේතුව කියන පදය. එහෙනම් මේ චාපයට සමාන්තර රේඛාවට දෙකටම හරියන්නේ දෙන්නම කැපෙන තැන තමයි කවුද? P ලක්ෂය තියෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් ඔච්චරයි. හරි එහෙනම් ප්‍රශ්න 25 ඩිස්කස් කරලා ඉවරයි. අමාරු පේපර් එකක් අමාරුයි කියන වචනේ පාවිච්චි කරොත් වැරදි. ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එකෙන් පිට මුකුත් මේවා සිලබස් එකේ තහන්න පුළුවන් උපරිම අවස්ථාවට නම් තිබ්බේ නැහැ පේපර්. පොඩ්ඩක් සුළු කිරීම ටිකක් තිබ්බා. සමහර ප්‍රශ්න කීපයක පොඩ්ඩක් හිතන්න දේවල් ටිකක් තිබ්බා. හැබැයි පේපර් ප්‍රැක්ටිස් කරලා තිබ්බ ළමයාට මේක අමාරු පේපර් එකක් නෙමෙයි. පේපර් කරලා තිබ්බ නැති කෙනෙකුට අමාරු වෙන්න පුළුවන්. හැබැයි හොඳට වැඩ කරලා පේපර් කරලා ගිහලා මේක සාමාන්‍ය පේපර් එකක් විතරයි. පැහැදිලි නේද? හරි එහෙනම් 2021 කෝලෙජ් පේපර් එකේ ෆස්ට් එකේ පාර්ට් එක ඩිස්කස් කරන්න ඉවරයි. අපි ඊළඟ ෆස්ට් එකේ මේ පාර්ට් එක සෙකන්ඩ් පේපර් එක ඩිස්කස් කරන්න යනවා. හරිද? හරි එහෙනම් අද මම ඩිස්කෂන් එක මෙතනින් නවත්තනවා.